සුබ දවසක් වේවා දරුවනේ. අපි පුතේ අද මූලික සංකල තාක්ෂණ වේදයේ යටතේ තවත් අලුත් එක් පද්ධතියක් පිළිබඳව සාකච්ඡා කරන්නයි පුතා අද දවස අපි වෙන් කරගෙන තියෙන්නේ. අපි මේ වෙනකොට දරුවනේ ඔටෝමොබයිල් වල මුලින්ම අපි සාකච්ඡා කළා මෝටර් වාහනයක තියෙන කොටස් පිළිබඳව කතා කළා. පද්ධති පිළිබඳව කතා කළා. අනුතුරු එක් එක් පද්ධතියෙන් කෙරෙන කාර්යයන් පිළිබඳව අපි පැහැදිලි කරගෙන ගියා. ඊට පස්සේ අපි පද්ධති ගැන සාකච්ඡාව ආරම්භ කළා. එහෙනම් අපි මුලින්ම කතා කළා පුතා අපි ඉන්ධන පද්ධතිය ගැන කතා කළා. පෙට්‍රල් ඉන්ධන පද්ධතිය වෙනමමත් ඩීසල් ඉන්ධන පද්ධතිය පුතා අපි වෙනමමත් සාකච්ඡා කළා. අනතුරුව අපි කතා කළා පුතා ස්නේහන පද්ධතිය ගැන කතා කළා. සිසිරණ පද්ධතිය ගැන කතා කළා. තිරිංග පද්ධතිය ගැන සාකච්ඡා කළා ගිය සතියේ වෙනකොට. අද දරුවනේ අලුත් තවත් එක් පද්ධතියක් පිළිබඳව අපි සාකච්ඡා කරන්නට එනවා. ඒ තමයි පුතා අද අපි දවසේ කතා කරන්න එනවා පුතා මේ ඉග්නිෂන් සිස්ටම් එක ගැන. ඒ කියන්නේ ජලන පද්ධතිය ගැන. දැන් මෝටර් වාහනයක් ගත්තට පස්සේ පුතා විශේෂයෙන්ම මේ අභ්‍යන්තර දහන එන්ජිමක් සහිත මෝටර් වාහනයක් ගත්තට පස්සේ විශේෂයෙන්ම දරුවනේ ඉන්ධන දහනය කරගන්න දරුවනේ අපි බාහිරින් ලබා දිය යුතුයි දරුවනේ යාන්ත්‍රණයක්. විශේෂයෙන්ම දරුවනේ මෙහිදී පෙට්‍රල් ඉන්ධන භාවිතා කරන වාහනවල තියෙන ජලන ක්‍රියාවලිය පිළිබඳව පමණයි අපිට සිලබස් එකේ පුතා කතා කරන්නට තියෙන්නේ. එහිදී පුතා මෝටර් වාහනයක තියෙන ජලන පද්ධතිය විශේෂයෙන්ම පෙට්‍රල් ඉන්ධන භාවිතා කරන වාහනයක තියෙන ඉන්ධන පද්ධතිය ගැනයි අපි පුතා අද දවසේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් පෙට්‍රල් ඉන්ධනයක් ලෙස භාවිතා කරන වාහනයක ජලනය ඇති කරන්නට පුතා අපි බාහිරින් ලබා දෙන්නට ඕන දරුවනේ පෙට්‍රල් වාත මිශ්‍රණයක්. ඔබ ඒක දන්නවා. එතකොට මේ පෙට්‍රල් වාත මිශ්‍රණය දහනය කරන්න අපි පුතේ පුළිඟු ලබා දෙන්නට ඕන. ඒ කියන දරුවනේ අපි ස්පාක් ලබා දෙන්නට ඕන. ඉතින් මෙන්න මේ ස්පාක් ලබා දීමේ පද්ධතිය තමයි අපි පුතා මෙහිදී සාකච්ඡා කරන්නේ ජලන පද්ධතිය කියලා. එතකොට පුතේ අපි මේ පෙට්‍රල් ඉන්ධනයක් ලෙස භාවිතා කරන එන්ජින් වල ජලන පද්ධතිය ගත්තාම ප්‍රධාන ආකාර දෙකක් යටතේ අපි ඉගෙන ගන්නවා. එකක් තමයි පුතා බැටරි කොයිල් ජලන පද්ධතිය ගැන අපි ඉගෙන ගන්නවා. ඊළඟට තමයි ඉලෙක්ට්‍රොනික ජලන පද්ධතිය ගැන අපි ඉගෙන ගන්නවා. එතකොට මේ බැටරි කොයිල් ජලන පද්ධතිය සහ ඒ වගේම ඉලෙක්ට්‍රොනික ජලන පද්ධතිය කියන දෙකම වර්තමානයේ රටවල භාවිතා වෙනවා. විශේෂයෙන්ම දරුවනේ ඔය බැටරි කොයිල් ජලන පද්ධතිය කියන්නේ පැරණි වාහනවල භාවිතා කරපු ක්‍රමවේදයක්. තවමත් සමහර වාහනවල තියෙනවා. හැබැයි නවීන වාහනවල තියෙන පුතා ඉලෙක්ට්‍රොනික ජලන පද්ධතිය තියෙන්නේ. හරි අපි ඒවට කියනවා EFI සිස්ටම් සහිත වාහන කියලා. හැබැයි අපේ සිලබස් එකේ මේ EFI ගැන කතා කරන්න නැහැ. අපිට තියෙන්නේ අර බැටරි කොයිල් ජලන පද්ධතිය කියන පැරණි රථවල දාලා තිබිච්ච සිස්ටම් එක ගැනයි කතා කරන්නට තියෙන්නේ. එතකොට පුතා ඩීසල් වාහනවල ජලන පද්ධතිය ගත්තාම එතන තියෙන පුතා සම්පීඩන ජලනයක්. ඒ නිසා අපි මේ කොටසේදී ඒ ගැන කතා කරන්නේ නැහැ. එතකොට පෙට්‍රල් වාහනවල තියෙන පුතා පුළිඟු ජලනයක්. ඒ නිසා මේ පුළිඟු ජලන පද්ධතිය කොටස් දෙකක් තියෙනවා. එකක් පුතා බැටරි කොයිල් ජලන පද්ධතිය, අනිත් එක ඉලෙක්ට්‍රොනික ජලන පද්ධතිය. හරි අපි එතනින් වැඩ ටික අද දවසේ ආරම්භ කරනවා. හොඳයි. ඔයාලා පුතා නෝට් එක ලියන තැන ගන්න දරුවනේ නෝට් එක ලියන ඒ ડોකියුමන්ට් සෙට් එක අරගෙන පුතා අද දවසේ ලියනවා ටොපික් එක ලියනවා දරුවනේ ජලන පද්ධතිය කියලා. ජලන පද්ධතිය. අපි ඒකට හඳුන්වනවා දරුවනේ ඉග්නිෂන් සිස්ටම් එක කියලා. ඉග්නිෂන් සිස්ටම් එක කියලා. හරි. ටොපික් එක ලියා ගන්නවා. පුතා දැන් මම මෙහිදී පැහැදිලි කළා ඔබට අපි කතා කරන්න මෙහිදී දරුවනේ මේ පෙට්‍රල් ඉන්ධන භාවිතා කරන වාහනවල තියෙන පුළිඟු ජලන පද්ධතියෙහි කොටස් දෙකක් තියෙනවා. එකක් බැටරි කොයිල් ජලන පද්ධතිය, අනිත් එක ඉලෙක්ට්‍රොනික ජලන පද්ධතිය කියලා කිව්වා. මම මෙහිදීත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුලින්ම දරුවනේ බැටරි කොයිල් ජලන පද්ධතියයි. දැන් ඔබ මේ සටහන තුල දකින්න පුතා බැටරි කොයිල් ජලන පද්ධතියක්. මම පොඩ්ඩක් මුලින්ම පැහැදිලි කිරීම කීපයක් තියෙනවා කරලා ඉන්න. ඒ ටික කරලම මම දරුවනේ වැඩ ටික ආරම්භ කරනවා. ඒ වගේම පුතා අද දවසේ ඔයාලා මේ ලෙක්චර් එකට සම්බන්ධ වෙන්න කලින්, ඒ කියන්නේ අද දවසේ මේ දේශනයට පුතා සම්බන්ධ වෙන්න කලින් ඔබට මම ලබා දීලා තිබුණා දරුවනේ ලින්ක් එකක්. ඒ ලින්ක් එක හරහා දරුවනේ ඔබට මේ ඉග්නිෂන් සිස්ටම් එකේ යාන්ත්‍රණීය පිළිබඳව දරුවනේ මම ඔයාලට වීඩියෝ එකක් එවලා තිබුණා. මම මුලින්ම කිව්වා මේ වීඩියෝ එක බලලා ඔයාලට දරුවනේ මේ ලෙක්චර් එක බලන්න කියලා මම කියලා තිබුණේ. මං හිතනවා ඔයාලා වීඩියෝ එක දකින්නට ඇති. හරි එහෙම වීඩියෝ එක ඒ දැක්ක අයට මතකයි මෙන්න මේ පද්ධතියයි මම මේ වීඩියෝ එකකින් ඉදිරිපත් කරලා තිබුණේ. ඔබ දකිනවා මෙන්න මේ සටහන පුතා මම පැහැදිලි කරද්දි වෙන්නේ මෙහෙම. ඔබ මේ දකින්නේ බැටරි කොයිල් චලන පද්ධතියක පුතා මූලික කොටස් කිහිපයක්.
මෙන්න මෙතන තියෙනවා පුතා බැටරිය තියෙනවා. මෝටර වාහනේ බැටරි එක තියෙනවා. ඒ වගේම පුතා මෙතන තියෙනවා මේ කනෙක්ටර් එක කියලා කියන්නේ මෝටර වාහනේ දරුවනේ අපි දාන ස්ටාර්ට් කරන ගන්න ස්විච් එක තමයි මේ තියෙන්නේ. කන්ටැක්ටර් කියලා කියන්නේ යා. එතනින් පස්සේ කෙලින්ම දරුවනේ මේ ධාරාව ගමන් කරනවා මෙන්න මෙතන තියෙන මේ ඉග්නිෂන් කොයිල් එකට. අපි එකට කියන පුතා ජොලන දඟරය කියලා. ඉග්නිෂන් කොයිල් එක කියන්නේ පුතා ජොලන දඟරය. ජොලන දඟරය ගත්තට පස්සේ ඒක පුතා කොයිල් දෙකකින් යුක්තයි. එකක් තියෙනවා පුතා වට ගන්න අඩු කොයිල් එකක්. තව එකක් තියෙනවා වට ගන්න වැඩි කොයිල් එකක්. මම ඒක ගැන ඉස්සරහට තව විස්තර කරන්නම්. ඒ කියන්නේ මෙතනින් පුතා මෙන්න මේ මෙතනින් එන මේ කොයිල් එක මම මෙන්න මේ පෙන්වන එක මෙහෙම ගිහිල්ලා පුතා මේ වට ගන්න වැඩි කොයිල් එකක් කරා මෙහෙම ගිහිල්ලා මෙතනින් පුතා ඉවත් වෙලා යනවා. ඒ කියන්නේ මෙන්න මෙතන වම් පැත්තෙන් යන කොයිල් එක තමයි මෙහෙම ගිහිල්ලා මේ මැද තියෙන කනෙක්ටර් එක වටා දරුනේ එචිලෙත් වෙලා ගිහිල්ලා මෙතනින් ඉවත් වෙලා අයින් වෙලා යන්නේ. ඒක තමයි කෙලිම පුතා මෙන්න මෙතන තියෙන මේ ඩිස්ට්‍රිබියුටර් එකේ. ඩිස්ට්‍රිබියුටර් එක කියලා උපාංගයක් තියෙනවා. මම ඉස්සරහට ඒක පැහැදිලි කරනවා. මේ ඩිස්ට්‍රිබියුටර් එකේ ප්‍රධාන උපාංග දෙකක් තියෙනවා. ඒ ප්‍රධාන උපාංග දෙකෙන් නැත්නම් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙක මම කැලේ දෙකකට කඩලායි මෙතනදී විස්තර කරලා තියෙන්නේ. එක්කෙනෙක් මම අරන් තියෙනවා මේ ඩිස්ට්‍රිබියුටර් එකේ උඩ කොටස මම අරගෙන තියෙනවා ඩිස්ට්‍රිබියුටරේ නැත්නම් බෙදාහරිණීය පියන කියලා. මෙන්න මේ කොටස මම අරගෙන තියෙනවා බෙදාහරිණීය බඳ කොටස කියලා. ඇත්තටම මේ උපාංග දෙකම එකම උපාංගයක් විදිහටයි සම්බන්ධලා තියෙන්නේ. මම කැලේ දෙකකට ගලවලා තමයි මේ කතාව වලට පැහැදිලි කරන්නේ. එතකොට දරුවනේ මෙන්න මෙතන මේ තියෙන කොයිල් දෙකෙන් එක කොයිල් එකක් අපි ප්‍රාථමික දංගරේ තව එකක් ද්විතීයික දංගරේ කියලා අපි හඳුනා ගන්නවා. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන මේ කොයිල් දෙකෙන් පුතා වට ගණන වැඩි කොයිල් එක. ඒ කියන්නේ මෙන්න මේ වම් පැත්තෙන් එන කොයිල් එක මෙතනින් දකුණු පැත්තේ යනවනේ. අන්න ඒ කොයිල් එක අපි හඳුනා ගන්නවා ප්‍රාථමික දංගරය කියලා. ඒ වගේම මේ ඉග්නිෂන් කොයිල් එක ඇතුලේ තව දංගරයක් තියෙනවා පුතා මේ වට ගණන වැඩි එකතන එතිච්ච දරුවනේ දඟර ඒ කියන්නේ එකතන එතිච්ච කොයිල් එකක් තියෙනවා. ඒක අපි හඳුනා ගන්නවා ද්විතීයික දඟරය කියලා. පුතා දැන් මේ ප්‍රාථමික දඟරය කෙනෙක් කෙනා තුළ ගලන කරන්ට් එක මෙතනින් ගිහිල්ලා මේ ඩිස්ට්‍රිබියුටරේට යනවා. එතකොට මේ ඩිස්ට්‍රිබියුටර් එකේ යාන්ත්‍රණයක් කරහා දරුවනේ වෙන්නේ මෙයා තුළ දරුවනේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මයට අනුව අධි වෝල්ටීයතාවයක් ඇති වෙලා මම මේ යාන්ත්‍රණය ඉස්සරහට පැහැදිලි කරනවා. දැනට එහෙම මතක තියාගන්නකෝ. අධි වෝල්ටීයතාවයක් ඇති වෙනවා. මේ අධි වෝල්ටීයතාව කියන්නේ පුතා මෙන්න මෙහෙමයි. සාමාන්‍යයෙන් බැටරියක වෝල්ටීයතාව පුතා වෝල්ට් 12යි. හරිද? හැබැයි මේ ස්පාර්ක් ප්ලග් වලින් ස්පාර්ක් ගහන්න නම් එයාගේ වෝල්ටීයතාව වෝල්ට් 16000 24000 අතර දරුවනේ ගණනකට ගේන්නට වෙනවා. පැහැදිලිද මම කියන දේ? බැටරියේ වෝල්ටීයතාව වෝල්ට් 12යි. ඒක ඔයාලා දන්නවා. හැබැයි පුතා මෙන්න මෙතන මේ ස්පාර්ක් ප්ලග් වලින් ස්පාර්ක් ගහන්න නම් එයාගේ වෝල්ටීයතාව වෝල්ට් 16000ත් 24000ත් අතර අගයකට පුතා ගේන්නට වෙනවා. ඒක ලොකු වැඩක්. ඉතින් කොහොමද වෝල්ට් 12කින් වෝල්ට් 16000ත් 24000ත් අතර අගයකට ගේන්නේ? ඒ අධි වෝල්ටීයතාව උත්පාදනය කරන්න තමයි වෙන්නේ මෙතන තියෙන ඉග්නිෂන් කොයිල් එකයි වෙන්නේ මේ ඩිස්ට්‍රිබියුටර් වල කොටසුයි දරුවනේ සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ දරුවනේ වෙන්නේ මේ මැද තියෙන ද්විතීයික දඟරය තුළ තමයි අධි වෝල්ටීයතාවයක් හැදෙන්නේ. ඒ වෝල්ටීයතාව දරුවනේ වෙන්නේ මේ ඩිස්ට්‍රිබියුටර් එකේ උඩ තියෙනවා කරකවන්න පුළුවන් ඔරලෝසු කට්ට වගේ දක්ෂිණාවර්තව කැරකෙන කට්ටක් තියෙනවා. ඒ කට්ටට දෙනවා. එයා දරුවනේ කට්ට කැරකෙනවා. කැරකෙනකොට දරුවනේ වෙන්නේ මේ ඩිස්ට්‍රිබියුටර් කප් එකේ තියෙනවා දරුවනේ තැන් කීප එක තඹ ගුලි රඳවලා තියෙනවා. තඹ ගුලි අපි වලට තඹ අග්‍ර කියලා කියනවා. ඒ තඹ ගුලි ළඟින් මෙන්න මේ කට්ට යනකොට මේ කට්ට ගෑවෙන්නේ නැහැ. කට්ට මේ ළඟින් යනකොට මෙතන හැදෙන අධි වෝල්ටීයතාව කෙලින්ම දරුවනේ මෙන්න මේ තඹ ගුලියට ස්පාර්ක් එකක් කරහා ලබා දීම සිද්ධ කරනවා. පැහැදිලි? එතකොට මෙන්න මේ ස්පාර්ක් වීම හරහා මෙතන හැදෙන අධි වෝල්ටීයතාව මේ අග්‍ර වලට යනවා. එකින් එක අග්‍ර වලට දරුවනේ ගමන් කරද්දී පිළිවෙලින් දරුවනේ 1 2 3 4 කියන මේ ස්පාර්ක් ප්ලග් වලට ඒ අධි වෝල්ටීයතාව ගමන් කරලා දරුවනේ මෙන්න මේ ස්පාර්ක් ප්ලග් එකෙන් වෙන්නේ මේ විදිහට දරුවනේ ස්පාර්ක් ඇතිවීම සිද්ධ වෙනවා. මේක දරුවනේ ඔයාලට යාන්ත්‍රණය සරලයි වගේ දැනුණට ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඇත්තටම මේ ජොලන පද්ධතියක ඇත්තටම අපි මේ කතා කළේ බැටරි කොයිල් ජොලන පද්ධතියක් ගැනනේ. දැන් ওই බැටරි කොයිල් ජොලන පද්ධතියක් ගත්තට පස්සේ මෙයාගේ තියෙන මූලික කොටස් කීපයක්. එකක් තමයි බැටරියක් තියෙනවා. මේ තියෙන එක බැටරිය තියෙනවා. ඊළඟට දරුවනේ මෙන්න මෙතන තියෙනවා ජොලන ස්විචයක් තියෙනවා. මෙතන තියෙනවා පුතා ජොලන දඟරයක් තියෙනවා. ඊළඟට මේ නිල් පාටින් මම පැහැදිලි කරලා තියෙන පුතා මේ ඩිස්ට්‍රිබියුටර් එක. ඒ කියන්නේ බෙදාහරිණය. උඩ තියෙන්නේ පුතා බෙදාහරිණිය පියන, යට තියෙන්නේ පුතා බෙදාහරිණිය බඳ. අනතුරුව පුතා මේ තියෙන්නේ පුළිඟු පේනු ස්පාර්ක් ප්ලග් ටික තියෙනවා. තේරුණානේ? හොඳයි. ඔන්න දැන් පාඩමට එන්ට වෙන්න කලින් මම පුංචි පැහැදිලි කිරීමක් මගේ පුතාලට මම කියලා දුන්නා. දැන් අන්නේ දැනීමත් එක්ක අපි එනවා ජලන පද්ධතිය ගැන පුතා පැහැදිලි කරන්නට. හරි. ලියමු පුතා මෙන්න මෙහෙම. මේ නෝට් මොකුත් අවශ්‍ය නැහැ. අපි කෙලින්ම මේ විස්තරයට එමු.
ජලන පද්ධතිය කියලා දාලා පුතා මෙන්න මේ වාක්‍ය ලියා ගන්න ඉස්සෙල්ලාම. ලියන මෙන්න මෙහෙම. ලියන පුතා මෙහෙම. ලියන්න අභ්‍යන්තර දහන එන්ජිමක අභ්‍යන්තර දහන එන්ජිමක ජවය ලබා ගැනීම සඳහා අභ්‍යන්තර දහන එන්ජිමක ජවය ලබා ගැනීම සඳහා දහන කුටීරය තුළ ජවය ලබා ගැනීම සඳහා දහන කුටීරය තුළ නිවැරදි වේලාවට දහන කුටීරය තුළ නිවැරදි වේලාවට ඉන්ධන දහනය කළ යුතු වේ. නිවැරදි වේලාවට ඉන්ධන දහනය කළ යුතු වේ. මෙසේ නිවැරදි වේලාවට ඉන්ධන දහනය සිදු කිරීම සඳහා ජලන පද්ධතියක් අවශ්‍ය වේ. යටි ලියන වෙනමම පුතා මෙහිදී පෙට්‍රල් එන්ජින් වල භාවිතා කරන පුලිංගු ජලන ක්‍රමය පමණක් සලකයි. එය ආකාර දෙකකි කියලා දාලා ලියනවා මෙන්න මෙහෙම. ඒ ආකාර දෙකකි දානවා පුතා මෙහෙම. ඩොට් දාලා ලියනවා. පළවෙනි එක ලියනවා. බැටරි කොයිල් ජලන පද්ධතිය වෙනම පාටකින් ලියාගත්තත් කමක් නැහැ පුතා. බැටරි කොයිල් ජලන පද්ධතිය. දෙවෙනි එක ලියනවා. ඉලෙක්ට්‍රොනික ජලන පද්ධතිය. ඉලෙක්ට්‍රොනික ජලන පද්ධතිය. ඔය ඉලෙක්ට්‍රොනික ජලන පද්ධතිය කියලා දාපු තැන පුතා වරහන් ඇතුළේ දාන්න කැපිටල් ලකුණෙන් ලියා ගන්න EFI ඉලෙක්ට්‍රොනික් ෆුවල් ඉන්ජෙක්ෂන් කියන රටාවට අදාළව දරුවනේ අපි මේ කතා කරන්නේ EFI. ඒ කියන්නේ EFI ක්‍රමයක් තියෙන වාහනවල දරුවනේ ඔන්න ඔය පද්ධති ක්‍රමය තමයි අපිට දකින්නට තියෙන්නේ. හරි. ඉලෙක්ට්‍රොනික ජලන පද්ධතිය EFI ක්‍රමයක් සහිත කියලා වරහන් ඇතුළේ දාගන්න. EFI ක්‍රමයක් සහිත. ඒ කියන්නේ EFI ක්‍රමයක් සහිත වාහන වල තමයි ඉලෙක්ට්‍රොනික ජලන පද්ධති ක්‍රමයක් අපි දකින්න දරුවනේ. right. ඊළඟට පුතේ අපි එනම සාකච්ඡා කරන්න අපේ සිලබස් එකේ ඇත්තටම තියෙන්නේ මේ බැටරි කොයිල් ජලන පද්ධතිය කියන ඔය පළවෙනි අවස්ථාව විතරයි පුතා සාකච්ඡා කරන්නට තියෙන්නේ. තේරුණානේ? ඒ නිසා අපි කතා කරමු පළවෙනි අවස්ථාව පමණක් මෙන්න මෙහෙම. ලියන්න මගේ පුතාලා. ලියන්න පළවෙනි අවස්ථාව විතරක් ලියන්න මෙන්න මෙහෙම. ටොපික් එක ලියන්න බැටරි කොයිල් ජලන පද්ධතිය කියලා. ටොපික් එක ලියන්න මගේ පුතාලා බැටරි කොයිල් ජලන පද්ධතිය. බැටරි කොයිල් ජලන පද්ධතිය. හරි. දැන් පුතේ ඔය බැටරි කොයිල් ජලන පද්ධතියක් ගත්තට පස්සේ අපිට පුතා මෙයාගේ මූලික කොටස් කීපයක් තියෙනවා කතා කරන්නට. හරි? ඒක දැන් මම මෙන්න මේව පැහැදිලි කරනවා දැන්. පුතාලා පොඩ්ඩක් බලන්න. ඔබට දීලා තියෙනවා පුතා රූප සටහනක්. ඒ දීපු රූප සටහන් කොලයේ පුතා මෙන්න මෙයා. ඔබට දීලා තියෙනවා. හරි? මෙතන තියෙනවා පුතා මම අර කියපු මූලික කොටස් ටික. මෙතන තියෙනවා පුතා මේ දකුණු පැත්තෙන් ඉඳලා මම පටන් ගත්තොත් ඔයාලට පේනවා පුතා මෙතන බැටරියක් තියෙනවා. බැටරි එක තියෙනවා. බැටරියකින් පස්සේ කරන්ට් එක කෙලින්ම ගමන් කරන්නේ පුතා මෙන්න මෙතන ජලන ස්විචයට. ජලන ස්විචෙන් පස්සේ කෙලින්ම පුතා කරන්ට් එක ගලන්නේ මෙන්න මෙතන තියෙන ජලන දඟරයට. ජලන දඟරයෙන් පස්සේ කෙලින්ම පුතා විදුලි ධාරාව ගමන් කරන මෙන්න මෙතන ඩිස්ට්‍රිබියුටරයට. ඇත්තටම පුතා මේතන ඩිස්ට්‍රිබියුටර් එකේ මේ කළු පාට උඩ කොටස අපි වෙනමමත් යට කොටස වෙනමමත් තමයි අපේ ගණනයේදී නැත්නම් අපේ පැහැදිලි කිරීමේදී අපි ගන්නෙ. මේ කළු පාට උඩ කොටස අපි ගන්නවා දරුවනේ බෙදාහරණීය පියන කියලා.
එතනින් පහළ තියෙන කොටස ගන්නවා බෙදාහරිනේ බඳ කොටස කියලා. ඊළඟට මේ බෙදාහරිනේ පියන කොටස අරගෙන දරුවනේ එයා කෙලින්ම සම්බන්ධ කරලා තියෙන මෙන්න මේ අවස්ථා හතරකට මේ තැන්වල තියෙන පුතා ස්පාර්ක් ප්ලග්ස් තියෙන්නේ. මේ ස්පාර්ක් ප්ලග් 1 2 3 4 කියලා ප්ලග් හතරක් තියෙනවා. මේ ප්ලග්ස් හතරට පිළිවෙලින් පුතා මෙන්න මේ ඩිස්ට්‍රිබියුටර් එකේ ඉඳලා අවශ්‍ය දරුවනේ විදුලි රැහැන් සම්බන්ධ කරලා තියෙනවා. හරි? මේ නම් කරපු රූප සටහන ඔබට දීලා තියෙනවා. මගේ පුතාලා මුලින්ම බැටරි කොයිල් ජොලන පද්ධතිය කරන තැනට ඇවිල්ලා පුතා ඔන්න ඔය රූප සටහන ඉස්සලම අලව ගන්න. ටොපික් එකට යටින්. හරි? ටොපික් එකට යටින් මේක අලව ගන්නවා. අලවගෙන හරි මෙයා අලව ගන්නවා. අලවන්න ඉඩ තියා ගන්නකො. පුළුවන් නම් අලව ගන්න. right. ඊට පස්සේ පුතා දැන් මම මෙයාට අදාළව සංකේත රූප සටහන දැන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. ඒ කියන්නේ මේ උපාංග ටික ප්‍රායෝගිකව අපි මෙහෙම දැක්කට විභාගෙදී පුතා ඔබට මේ බැටරි කොයිල් ජොලන පද්ධතිය අඳින්නට එනවා. එතකොට මේ බැටරි කොයිල් ජොලන පද්ධතිය පුතාලට අඳින්න එනකොට අපිට පුතා පැහැදිලිව මේක මේ තියෙන මේ ත්‍රිමාන රූපීව අපිට අඳින්න එක අපහසුයි. ඒ නිසා මේක පැහැදිලි කරන්න අපිට පුතා මේක සංකේතාත්මක සටහනක් විදිහට අඳින්නට පුළුවන්. මම දැන් අන්න ඒක අඳින්න උත්සාහ කරනවා. දැන් ඔයාලට පුතා එක්සෑම් එකේදී මේ සටහන අඳින්නට එනවා. ඒ නිසා හොඳට බලා ගන්න. කොටස් ලකුණු කරනත් එක්කම. හරි? බැටරි කොයිල් ජොලන පද්ධතිය. දැන් චුට්ටක් බලන්න පුතාලා මෙන්න මෙහෙම. දැන් මේ සටහන තුල අපි දරුවනේ පුංචි පැහැදිලි කිරීමක් මම කරලා ඉන්න මෙයාට පස්සේ. අර සංකේත සටහන අඳින්නට කලින්. මේ අලවල ඉවරනේ. එයාට යටින් පුතා මෙන්න මෙහෙම ලියන්නකෝ. බැටරි කොයිල් ජොලන පද්ධතිය ගැන ලියන්න පුතා මෙන්න මෙහෙම. ලියන්න. සිව් පහර පෙට්‍රල් එන්ජිමක සිව් පහර පෙට්‍රල් එන්ජිමක සම්පීඩන පහර අවසානයේ සිව් පහර පෙට්‍රල් එන්ජිමක සම්පීඩන පහර අවසානයේ පෙට්‍රල් වාත මිශ්‍රණය සම්පීඩන පහර අවසානයේ පෙට්‍රල් වාත මිශ්‍රණය දැවීම සිදු කරනු ලබන්නේ පෙට්‍රල් වාත මිශ්‍රණය දැවීම සිදු කරනු ලබන්නේ පුළිඟු පේනුවල ඇති කරනු ලබන පුළිඟු මගිනි. හරි? ඒ කියන්නේ ස්පාර්ක් ප්ලග් වල ඇති වෙන ස්පාර්ක් නිසා තමයි පෙට්‍රල් දරුවනේ දහනය වෙනවා කියලා කියන්නේ. හොඳයි. ඊළඟට ලියනවා පුතා මේ කාරණාවල් ලියන්න. ඊළඟට ලියනවා පුළිඟු පේනුවේ ඇති ඉලෙක්ට්‍රෝඩ දෙක අතර පුළිඟු පේනුවේ ඇති ඉලෙක්ට්‍රෝඩ මොකද පුළිඟු පේනුවක තියෙන පොතා ඉලෙක්ට්‍රෝඩ ඒ දෙන්න අතර තමයි ස්පාර්ක් ගහන්නේ. හරි? පුළිඟු පේනුවේ ඇති ඉලෙක්ට්‍රෝඩ දෙක අතර විදුලි පුළිඟුවක් ඇති කිරීම සඳහා වෝල්ට් 20000කට අධික ඇත්තරම වෝල්ට් 16000ත් 24000ත් අතරගයක් තියෙන්නේ. ඒකේ මැදාගයක් විතර අපි 20000 ගන්නවා. වෝල්ට් 20000ට අධික වෝල්ටීයතාවයක් අවශ්‍ය වේ. මෙම වෝල්ටීයතාව උත්පාදනය කිරීමට වෙනම පාඨකෙ ලියන්න බැටරි කොයිල් ජොලන පද්ධතියක් සාමාන්‍ය පැනල් ලියන්න පුතා යොදා ගනි. බැටරි කොයිල් ජොලන පද්ධතියක් සාමාන්‍ය පැනල් ලියන්න පුතා යොදා ගනි. හරි. ඔන්න දරුවනේ බැටරි කොයිල් ජොලන පද්ධතියක් යොදා ගන්න හේතුවයි අපි දැන් මේ පැහැදිලි කළේ. ඒ කියන්නේ සාමාන්‍ය දැන් බැටරියක වෝල්ටේජතාව වෝල්ට් 12යි. ඒක පුතා වෝල්ට් 20000ක විතර අධික ප්‍රමාණයකට වැඩි කෙරුවොත් තමයි ස්පාර්ක් ඇති වෙන්නේ කියලා කිව්වේ. හරි? රයිට්. නමුත් ඇත්තම මතක තියාගන්න ඇත්තම වටිනාකම 16000 24000 අතර අගයක්. මැද අගයක් තමයි අපි කිව්වේ. ඒ නිසා පුතා මේ
ඔය ස්පාක් ඇති කරන්න තමයි මේ පොලිගු චලන පද්ධතියක් බැටරි කොයිල් වර්ගය දරුවනේ ක්‍රියාත්මක වන්නේ. අපි දැන් එයාගේ මම අර කලින් කියපු සටහනට අදාළව රේඛීය සටහන ගැන පුතා මෙන්න මෙහෙම පුංචි පැහැදිලි කිරීමක් අපි කරනවා. හරි? right. එයාට යටින් පුතා පොඩ්ඩක් බලන්න මෙන්න මෙහෙම සටහනක් අපිට අඳින්නට තියෙනවා. පොඩ්ඩක් අපි බලමු මෙන්න මේ සටහන. මේ ඔබ දකින්න පුතා ඔය බැටරි කොයිල් ජවලන පද්ධතියක තියෙන මූලික සැකස්මක්. හරි. ඔබ දැන් මේ දකින්න සටහන තුල පුතා මෙන්න මෙහෙම පුංචි පැහැදිලි කිරීමකුත් මම කරනවා. දැන් ඔබට පේනවා මේ සටහනේ පුතා වම් පැත්තෙන් තියෙන පුතා බැටරි එකක්. මෙතන තියෙන පුතා මේ ඉග්නිෂන් ස්විච් එක. ඒ කියන්නේ අපි කියනවා ජවලන දඟරය ජවලන ස්විච් එක කියලා කියනවා. වාහනේ පණ ගන්නවන්න භාවිතා කරන ස්විච් එකක් තියෙන්නේ. මෙතන තියෙන පුතා ඉග්නිෂන් ස්විච් එක. අපි මේ ඉග්නිෂන් කොයිල් එක. අපි ඒකට කියන පුතා ජවලන දඟරය කියලා. මේ දඟරය තුල ඔයාලට පේනවා පුතා මේ වෙන්නේ මෙතනින් මේ ඉග්නිෂන් ස්විච් එකෙන් ඒ කියන්නේ වාහනේ ස්ටාර්ට් කරන යතුරු සම්බන්ධන ස්ථානයෙන් එන සන්නායකය කෙලින්ම පුතා වෙන්නේ මෙතන වට ගන්න අඩු කොයිල් එකක් කරා සම්බන්ධ වෙලා මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතනින් පුතා ඩිස්ට්‍රිබියුටර් එකේ කප් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන ඩිස්ට්‍රිබියුටර් එකේ බොඩි එක, මේ තියෙන ඩිස්ට්‍රිබියුටර් එකේ කප් එක. ඒ කියන්නේ බෙදාහරිනේ බඳ කියන කොටසට දරුවනේ ඒ රැහැන කෙලින්ම සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනකොට පුතා මෝටර් වාහනයේ දඟර කඳට සම්බන්ධ කරපු එහෙම නැත්නම් මෝටර් වාහනයේ කැමි දණ්ඩට සම්බන්ධ කරපු දණ්ඩකින් වෙන මෙතන තියෙන මේ කැමිය ක්‍රියාත්මක වෙනවා. දඟර කඳ කරකැන වේගයෙන් හරි ඒ කියන්නේ දඟර කඳ ඇත්තටම මේක දාලා තියෙන දඟර කඳට නෙමේ දඟර කඳට සම්බන්ධ වෙනවනේ කැමි දණ්ඩ. මොකද දඟර කඳ කරකැන වේගය වගේ දෙගුණකින් කැමි දණ්ඩ කරකැනවනේ. අන්නේ කැමි දණ්ඩ කරකැන වේගයෙන් තමයි වෙන්නේ මෙතන තියෙන කැමියත් කරකවන්න. ඒ කියන්නේ මේක යටින් තියෙන මෙහෙම දිග දණ්ඩක්. ඒ දණ්ඩ කැමි දණ්ඩට සෙට් වෙලා තියෙනවා. කැමි දණ්ඩ කරකැන වේගයෙන්ම මේ දණ්ඩ කරකැනවා. දණ්ඩේ උඩ තමයි වෙන්නේ මෙතන තියෙන මෙන්න මේ බොත්තම වගේ කොටස තියෙන මේක කරකැනවා. දකුණු පැත්තට කරකැනවා. කරකැනකොට පුතා එයාට සම්බන්ධ වෙලා තියෙන මෙන්න මෙතන මේ වලට පේන පොඩි බඩක් වගේ කොටසක්. මේ බඩ වගේ කොටස මේ කැමියේ මුල්ලේ වැදින ගමන් මෙන්න මේ වම් පැත්තේ තියෙන මේ ආම් එක මේ පැත්තට යනවා ආයෙ ඉස්සරහට යනවා. මේ වමට යනවා ආයෙ ඉස්සරහට එනවා. එතකොට පුතා ඒ වම් පැත්තට මූව් වෙනකොට මෙන්න මේ දෙන්න අතර තියෙන ස්පර්ශය ගිලිහිලා යනවා. අපි මෙයාට කියනවා පුතා මේ CB පොයින්ට් එකක්. කන්ටැක්ට් බ්‍රේකර් එකක්. සිංහලෙන් අපි මේකට කියනවා විස්පර්ශක තුඩු කියලා. සාමාන්‍ය අවස්ථාවේ විස්පර්ශක තුඩු එකට ගැටිලා තියෙන්නේ. මේ බඩ වගේ කොටස මේ කැමිය කරකැනකොට වම් පැත්තට තල්ලු කරනකොට විස්පර්ශක තුඩු පුතා ඈත් වෙනවා. ආය ලං වෙනවා. විස්පර්ශක තුඩු ආය ඈත් වෙනවා. ආය ලං වෙනවා. අන්න ඔය යාන්ත්‍රණය සිද්ධ වෙනවා. එතකොට පුතා මෙන්න මෙහෙම දෙයක් මතක තියාගන්න. මෙතන තියෙන ඉග්නිෂන් ස්විච් එක ඔන් කරපු ගමන් බැටරියේ වෝල්ටි තව වෝල්ට් 12ක් නේ තියෙන්නේ. ඒ වෝල්ට් 12 මේ හරහා ඇවිල්ලා මෙන්න මේ දඟරේට කියන ප්‍රාථමික දඟරය. ප්‍රාථමික දඟරය හරහා මෙහෙම ඇවිල්ලා මෙතනින් පුතා කෙලින්ම ඇවිල්ලා මෙතන තියෙන කන්ඩෙන්සර් එකක්. එතකොට මේ දාරිත්‍රකයක් තියෙන්නේ. දාරිත්‍රකයක් කරහා පුතා සරල ධාරා ගලන්නේ නැහැ. ඒ නිසා මෙතනින් එන කරන්ට් එක මේ හරහා යන්නේ නැහැ. ඒ නිසා මෙතනින් එන කරන්ට් එක මෙතනින් ඇවිල්ලා මේ සංදියෙන් උඩට ගිහිල්ලා මේ දෙන්න ලං ගෑවිලා තියෙනකොට එතනින් පුතා මෙහෙම පරිපථය සම්පූර්ණ කරගෙන මෙතෙන්ට ඇවිල්ලා සර්කිට් එක භූගත කර ගැනීම කරනවා. හැබැයි වාහනය පණ ගන්නවන්න ස්විච් එක දාපු ගමන් වෙන්නේ දඟර කඳ කරකැවිලා කැමි දණ්ඩත් කරකැවෙනවනේ. ආන් එතකොට මෙතන තියෙන පුතා කැමියත් කරකැවෙන්න ගන්නවා. ඒ වෙලාවේ මේ බඩ වගේ කොටස මෙන්න මේ කැමිය වැදිලා වම් පැත්තට ගමන් කරනවා ආය මුල් ස්ථානෙට එනවා. වමට යනවා ඒ කියන්නේ මෙයා මේ පැත්තට යනවා ආය මුලට එනවා. මේ පැත්තට යනවා ආය මුලට එනවා. මේ පැත්තට යනවා ආය මුලට එනවා. එතකොට දරුවනේ මෙන්න මේ දෙන්න අතර තියෙන මේ සම්බන්ධය මේ විස්පර්ශක තුඩු දෙක වැදිලා තියෙනකොට එක වෙලාවක ඈත් වෙනවා ආය ලං වෙනවා. ඈත් වෙනවා ආය ලං වෙනවා. ඈත් වෙනවා ආය ලං වෙනවා. ඔය යාන්ත්‍රණය සිද්ධ වෙනවනේ. පුතා දැන් මෙන්න මෙතන මේ CB පොයින්ට් අතර කන්ටැක්ට් එකක් දරුවනේ බ්‍රේක් වෙනකොට කැඩෙනකොට සිද්ධ වෙනවා මෙහෙම දෙයක්. මේ ප්‍රාථමික දංගරය හරහා එන කරන්ට් එකනේ පුතා මෙතනින් මේ දෙන්න විසන්ධි වෙච්ච ගමන් ක්ෂණිකව කැපිලා යන්නේ. ඒ ධාරාව ක්ෂණිකව කැපෙනකොට හොඳට අහගන්න මෙන්න මේ විස්පර්ශක තුඩු ඈත් වෙනකොට මෙන්න මෙතන දරන්නේ ප්‍රාථමික දංගරය හරහා ගලන ධාරාව ක්ෂණිකව පුතේ කපා හරිනවා. කපා හරිනකොට මෙයාගේ වෝල්ටිය තාව ක්ෂණිකව පුතා අඩු වෙනවා. ඒ ක්ෂණිකව බිඳුවක් වෙනවා ඇත්තටම වෙන්නේ. ක්ෂණිකව බිඳුවක් වෙනවා. අන්නේ වෝල්ටිය තාව මෙයාගේ ක්ෂණිකව බිඳුවක් වෙද්දී පුතා විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය කියලා සංසිද්ධියක් පදනම් කරගෙන මෙන්න මේ ජොලන දඟරය තුල තියෙන දරුවනේ මේ ඇතුලේ දරුවනේ දාලා තියෙන පරිවාරක තෙල් ඒ කියන්නේ ඔයිල් දාලා තියෙනවා ට්‍රාන්ස්ෆෝමර් වල දාලා තියෙනවනේ ඔයිල් එකක් ට්‍රාන්ස්ෆෝමර් ඔයිල් කියලා අපි කියනවනේ සාමාන්‍ය ට්‍රාන්ස්ෆෝමර් එකක අන් ඒ වගේමයි අන්න ඒ වෙලාවේ මෙතන ප්‍රාථමික දඟරේ ධාරාව කැඩෙනවා කැඩුනට පස්සේ වෙන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය කියලා මූලධර්මයක් උපකාර කරගෙන දරුවනේ වෙන්නේ මෙතන මේ ජොලන දඟරය තුල තියෙනවා මේ ඔයිල් දාලා තියෙනවා. ඒ කියන්නේ මෙතන දාලා තියෙනවා මේ
පරිවාරක තෙල් වර්ගයක් දාලා තියෙනවා. අන්නේ පරිවාරක තෙල් දාලා තියෙන හේතුව නිසා දරුවනේ අර ඇතිවන විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය කියන සංසිද්ධිය මත මෙන්න මේ ද්විතීයික දඟරය තුළ පුතා අධික වෝල්ටීයතාවයක් ප්‍රේරණය වෙනවා. ඕක පුතා සංසිද්ධියක්. ඒ කියන්නේ ඕක ඇතිවන ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදයේදී ඇතිවෙන යාන්ත්‍රණයක් ඕක. ඔය ක්‍රමයට තමයි පුතා මේ ට්‍රාන්ස්ෆෝමර් වල විදුලිය දරුවනේ අධි වෝල්ටීයතාවය බවට පත් කරන ඔන්න ඔය ක්‍රමයට. ඇත්තරම මේ ඉග්නිෂන් කොයිල් එක කියලා කියන්නේත් පුතා ඇත්තරම අපිට හඳුන්වන්න පුළුවන් මේක අධිධාරා වෝල්ටීයතාවයක් කියලා. පැහැදිලිද? වෝල්ටීයතාවය වැඩි කරන්න යොදා ගන්න උපක්‍රමයක්. ආය බලන්න මම කියන්නම්. මෙතන විස්පර්ශක තුරු දෙක ඈත් වෙනකොට ක්ෂණිකව මෙන්න මෙතන ප්‍රාථමික දඟරයේ ධාරාව කැඩෙනවා. ඒ වගේම වෝල්ටීයතාව V සමානයි බිඳුවක් වෙනවා. වෝල්ටීයතාව ශුන්‍ය වෙනවා. ආන් ඒ වෙලාවේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මයේ කියන සංසිද්ධිය මත මෙන්න මේ මැද තියෙනවා පුතා ළඟ ළඟ වට ගණන් නැත්නම් ළඟ ළඟ ඔතපු කොයිල් එකක්. අපි ඒකට කියනවා පුතා ද්විතීයික දඟරය. මේ ද්විතීයික දඟරයේ වෝල්ටීයතාවයක් ඒ කියන්නේ අධි වෝල්ටීයතාවයක් පුතා ප්‍රේරණය වෙනවා. මේ ද්විතීයික දඟරයේ හැදෙන අධි වෝල්ටීයතාවයේ හේතු කොටගෙන හරි ඒ අධි වෝල්ටීයතාවයේ හේතු කොටගෙන පුතේ කෙලින්ම සිද්ධ වෙනවා මේ අධි වෝල්ටීයතාව පුතා මෙන්න මේ ලයින් එකෙන් එළියට යනවා එකක්. හැබැයි අධි වෝල්ටීයතාව මෙන්න මේ පැත්තෙන් දරන මේ ලයින් එක දිගෙත් ඇවිල්ලා කෙලින්ම පුතා මෙතනින් විස්පර්ශක දුරු හරහා යන්න පුළුවන්. දැන් ඇත්තටම මේ විස්පර්ශක දුරු ඔරොත්තු දෙන්නේ වෝල්ට් 12ක් යන්නනේ. දැන් මේකේ වෝල්ටීයතාව අධි වෝල්ටීයතාවයක් වුණාම වෝල්ට් 16000ත් 24000ත් අතර ලොකු වගයක් හැදෙනවනේ. ඒ වගේ ලොකු වෝල්ටේජ් එකක් දරුවනේ මේ විස්පර්ශක දුරු අතර යන්නේ කිව්වොත් මෙයා පිච්චෙනවා. ආන් එක වළක්වන්න පුතා කරලා තියෙන වැඩක් තියෙනවා. මෙන්න මේ විස්පර්ශක තුරු වලට සමාන්තරව දාරිත්‍රක යුගලක් දාලා තියෙනවානේ. මෙන්න මෙතන දාලා තියෙන මේ දාරිත්‍රකයේ කාර්ය වෙන්නේ අධි වෝල්ටීයතාවයක් හැදෙනකොට ඒ අධි වෝල්ටීයතාවයට අදාළ ආරෝපණ ටික මෙන්න මේ දාරිත්‍රකයේ පුතා ගබඩා කරගන්නවා. ඒ අධි වෝල්ටීයතාවයට අදාළ ආරෝපණ ටික මේ දාරිත්‍රකයේ ගබඩා කරගත්තට පස්සේ දරුවනේ ඒ ආරෝපණ මෙතන ගබඩා වෙච්ච නිසා දරුවනේ මෙන්න මේ විස්පර්ශක දුරු ඈත් වුණා කියලා මේ දෙන්න අතර ස්පාක් ගහන්නේ නැහැ. ඒ නිසා මේ විස්පර්ශක දුරු පුතා පිච්චෙන්නේ නැහැ. පිළිසීමෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. ඊළඟට මේ විස්පර්ශක දුරු දෙක හැමතිස්සෙම ඈත් වෙලාම තියෙන්නේ නැහෙනේ. ආය ලං වෙනවනේ. ලං වෙන වෙලාවේ මෙන්න මෙතන මේ දාරිත්‍රකයේ ගබඩා කරගත්ත ආරෝපණ ටික නැවත වතාවක් මේ ලං වෙච්ච නැත්තම් මේ එක මත එක රැඳිච්ච විස්පර්ශක තුඩු හරහා ඒ ආරෝපණ ටික දරුවනේ නැවත ගමන් කරවලා දරුවනේ මෙතන භූගත කර ගැනීම සිද්ධ කරනවා. ආය මේ දෙන්න ඈත් වෙච්ච ගමන් දරුවනේ මෙතන දාරිත්‍රකයේ ආරෝපණ ටික ගබඩා කර ගන්නවා. ආය මෙතන දාරිත්‍රකයේ නැත්නම් මෙතන තියෙන විස්පර්ශක තුඩු ලං වෙච්ච ගමන් මෙතන ගබඩා වෙච්ච ආරෝපණ ටික නැවත විස්පර්ශක තුඩු හරහා යවලා සර්කිට් එක කම්ප්ලීට් කරනවා. ඔන්න ඔය වැඩේ දරුවනේ ඔය ජොලන පද්ධතියක සිද්ධ වෙනවා. ඒ වගේම මෙතන හැදෙන අධි වෝල්ටීයතාවය දැන් මෙන්න මේ අධි වෝල්ටීයතාව රැහන් දිගේ ගමන් කරනවා. ගමන් කරලා ඩිස්ට්‍රිබියුටර් එකේ කප් එක තියෙනවා. ඒ කප් එකේ නැත්තම් බෙදාහරණයේ පියන කියන කොටස තියෙනවා ඔර්ලෝසු කට්ට වගේ දකුණු පැත්තට කරගෙන කට්ටක්. මෙන්න මේ කට්ට ඇත්තටම සම්බන්ධ කරලා තියෙන මෙන්න මේ කැමියටමයි. කැමිය උඩින් තමයි මේක තියෙන. ඒතකොට කැමියටම තමයි මේකත් සම්බන්ධ කරලා තියෙන්නේ. මේකත් දකුණු පැත්තට කරකවෙනවා. දැන් මෙන්න මෙතනින් හැදෙන අධි වෝල්ටීයතාව මෙන්න මේ භ්‍රමකය කියලා අපි මේ කොටසට කියනවා. මෙන්න මේ භ්‍රමකයට සම්බන්ධ කරලා පස්සේ මෙතන තියෙනවා වෝල්ට් 20000ක විතර ලොකු වෝල්ටීයතාවයක්. ඒ අගය දරුවනේ මේ වටේට තියෙන තඹාග්‍ර. හරි? මෙන්න මේ වටේට තියෙන පොත තඹාග්‍ර. මෙන්න මේ තඹාග්‍ර ළඟ යනකොට මේ මෙතන තියෙන භ්‍රමකයේ ඉඳලා මේ තඹාග්‍ර ස්පර්ශ වෙන්නේ නැහැ. යද්දි වදින්නේ නැහැ. හැබැයි ළඟින් මෙහෙම කැරකෙනවා. ළඟින් කැරකෙනකොට දරුවනේ මෙන්න මෙතන තියෙන අධි වෝල්ටීයතාව ස්පාක් වෙලා කෙලින්ම මෙන්න මේ තඹාග්‍රයට වදිනවා. ඊළඟට ඒ වෝල්ටීයතාව තඹාග්‍රයේ දිගේ මෙන්න මේ සම්බන්ධලා තියෙන කේබල් හරහා අදාළ එක් පුලිඟු පේනු වෙතට ගමන් කිරීම සිද්ධ වෙලා ඒ පුලිඟු පේනු වලින් ස්පාක් ඇතිවීම සිද්ධ වෙනවා. ඔන්න ඕක තමයි පුතා සිද්ධ වෙන සරලම යාන්ත්‍රණය. හරි? හොඳයි. දැන් අපි මේක වලට අඳින්න හෝ මේක සටහන් කරන්න කියන්නේ නැහැ. ඊළඟට පුතා ඔබට මම මේකෙම තවත් ආකාරයක් දෙනවා. මෙන්න මේ මතෙන් චුට්ටක් බලන්න ඉන්න. හරි? මේ ඔබ දකින්න දරුවනේ ඒ අවස්ථාව ඔබට දැන් පේනවා හොඳට බලන්න මෙතන තියෙන පුතා බැටරිය තියෙනවා. මේ බැටරිය මෙතන ඉග්නිෂන් ස්විච් එක ඔන් කරලා තියෙන්නේ. ස්විච් එක ඔන් කරාට පස්සේ පුතා සිද්ධ වෙනවා මෙන්න මේ කහ පාටින් වලට පේනවා පුතා. හරි? මෙතනින් පුතා කහ පාටින් වලට පේනවා මෙතනින් ධාරාව ගමන් කරනවා. ධාරාව ගමන් කරද්දී මෙන්න මේ කහ පාටින් පේන්නේ පුතා මේ ප්‍රාථමික දඟරේ දිගේ ධාරාව යනවා. ගිහිල්ලා පුතා කෙලින්ම මෙතනින් ගිහිල්ලා මෙන්න මේ පද්ධතිය හරහා භූගත වීම සිද්ධ වෙනවා. දැන් බලන්න මේ කැමිය කරකැවිලා විස්පර්ශක දුඩු පුතා ඈඩ් කරනවා.
විස්පර්ශක තුඩු ඈත් වෙද්දි මොකද වෙන්නේ බලන්න. මේ තුඩු දෙක ඈත් වෙනකොට දරුවනේ අන්න බලන්න මේ දෙන ඈත් වෙනකොට සිද්ධ වෙනවා ප්‍රාථමික නගරයේ ධාරාව කැඩෙනවා. කැඩිච්ච ගමන් පුතා අර විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය හරහා මෙන්න මේ ද්විතීයික දඟලය තුළ අධි වෝල්ටීයතාවයක් ප්‍රේරණය වෙනවා. ඒ ප්‍රේරණය වෙන අවස්ථාවේ තමයි නිල් පාට කරන්ට් එකක් ඔයාලට පුතා ඇති වෙනවා පේන්න ඕන බලන්න. මේක එකපාරම දැන් ඔන්න නිල් පාට වෙනවා කියන්නේ විස්පර්ශක තුඩු කැඩෙනකොට. හරි ඊළඟට මේ මැද තියෙන කොයිල් එකේ අධි වෝල්ටීයතාවයක් හැදිලා එයා පුතා මෙන්න මේ හරහා ගමන් කරලා කෙලින්ම බෙදා හරිනේ භ්‍රමකයේ වෙත පුතා ගමන් කිරීම සිද්ධ වෙනවා. එතකොට භ්‍රමකයේ මෙන්න මේ භ්‍රමකයට ඒ අධි වෝල්ටීයතාව ආවට පස්සේ ඔයාලට පේනවා මෙයා කැරකෙනකොට මේ තඹ අග්‍ර ළඟින් යන්නේ. හැබැයි තඹ අග්‍ර වල වදින්නේ නැහැ. නමුත් ඒ නොවැදුනාට මෙතනින් මෙතෙන් පුතා ස්පාර්ක් ඇතිවීම සිද්ධ වෙනවා. ඔබ බලන්න ඔබට පැහැදිලි මේක හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ස්පාර්ක් ඇතිවීම සිද්ධ වෙනවා. මේ ස්පාර්ක් ඇතිවීමත් එක්ක පුතා ඔබට පැහැදිලි වෙනවා එක් පුලිගු පේනු වෙතට ඒ අධි වෝල්ටීයතාවයන් ගමන් කරලා ස්පාර්ක් දරුවනේ එක් ස්පාර්ක් ප්ලග් එකකින් පුතා ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය සරලම යාන්ත්‍රණය තමයි ජ්වලන පද්ධතියක තියෙන්නේ. අනිසා හොඳට අහගන්නකෝ. මෙයාගේ තියෙනවා පුතා ඔන්න ආය බලන්න බැටරිය තියෙනවා. මෙතන තියෙනවා පුතා ජ්වලන ස්විචය. මෙතන තියෙනවා ජ්වලන දඟරය. මෙතන තියෙනවා බෙදා හරිනේ බඳ. මෙතන තියෙනවා බෙදා හරිනේ පියන. මෙතන තියෙනවා පුලිගු පේනු. ඔන්න ඔය සෙට් එක තියෙන්නේ. ඊට අමතරව මෙන්න මෙතන තියෙනවා පුතා මෙන්න මෙයාට අපි කියනවා දාරිත්‍රකය කියලා කියනවා. මෙන්න මේ මැද කැරකෙන කොටසට කියනවා භ්‍රමකය කියලා. මෙන්න මෙතෙන්ට අපි කියනවා මෙන්න මේ තුඩවල් දෙකක් තියෙනවා. එකට ගැටෙන තුඩවල් දෙකක්. ඒ ගැටෙන තුඩවල් වලට අපි කියනවා පුතා විස්පර්ශක තුඩු කියලා. එච්චරයි. ඉතින් ඔන්න ඔය කොටස් ගැන සහ එයාලගේ කරන කාර්යයන් ගැන අපි සාකච්ඡා කරලා පස්සේ අපිට පුතා මේ පාඩම අවසන් කරන්න පුළුවන්. තේරුණානේ? හරි. දැන් ඔයාලට පුතා මම අර ඔයාලට පාඩම පටන් ගන්න කලින් වීඩියෝ එකක් බලන්න කියලා ඔයාලට මම දාලා තිබුණා. හරි? අන්න ඒ වීඩියෝ එක දරුවනේ මේ මම පෙන්වන මේ සටහනමයි ඊට වඩා හොඳට ඔයාලට එතනදී අවබෝධයක් ලබා ගන්න හැකියාව තියෙන්නට ඇති. හොඳයි. රයිට්. මම එන්නම් දරුවනේ ඊළඟට මෙන්න මේ සටහන ගැන. ඔබට පුතා දීලා තියෙනවා ඔයාලගේ රූප සටහන් කොලයක මෙන්න මේ සටහන. හැබැයි පුතා මම මේ රූප සටහන් කොලේ මේක දුන්නට ඔයාලා පුළුවන් නම් උත්සාහ කරන මේක print out එකක් අරගෙන මේක අලවා ගන්න හදන්නේ නැතුව පුළුවන් නම් පුතා මේ සටහන අතින්ම අඳින්න. මොකද මේ අතින් අඳින්න ඕන සටහන් ටික තමයි මම ඇත්තටම මේ print out විදිහට දෙන්නේ. මොකද ඔයාලට එතකොට මේවා අතින් ඇඳලා හුරු කරගන්න තරමට වඩාත් වාසි. මොකද exam එකේදී පුතා මේ සටහන් වලට අඳින්නට එනවා. හරි? exam එකේදී පුතා මේ සටහන් වලට අඳින්නට එනවා. පැහැදිලි? හරි. පුළුවන් නම් මේ සටහන අඳින්න ඔතන ඉඩ තියාගන්න. දැන් ඔයාලා ළඟ ડોකියුමන්ට් එකක් තියෙනවනේ. ඒ නිසා ඒක බලලා යන ඉඩ ප්‍රමාණයක් හිතාගෙන ඒ අවශ්‍ය ඉඩ ප්‍රමාණයක් තියාගන්න සාන පිටු භාගයක් විතර නම් මේකට යයි. ටිකක් ලොකුට ඒ රූප සටහන. හොඳයි. බැයි නම් විතරක් ඉතින් මේ ගත්ත print out එකේ කොලය කපලා ඔතන අලව ගන්න. කොහොමත් මම බලාපොරොත්තු වෙනවා වඩාත් හොඳයි කියලා මේ සටහන ඔයාලගේ අතින්ම පුතා ඇඳ ගන්නවා නම්. දැන් මම පැහැදිලි කරන්නම් මෙයාගේ තියෙන කොටස් ටික පුතා. අංක 1 කියන්නේ පුතායි මෙතන තියෙන බැටරිය තියෙන්නේ. අංක 2 කියන්නේ පුතා මෙතන තියෙන ජ්වලන ස්විචය. අංක 3 කියන්නේ පුතා මෙන්න මෙතන තියෙන මේ වට ගණන අඩු කොයිල් එක. අපි ඒකට කියනවා මේ ප්‍රාථමික දඟරය. ඇත්තට මේ අංක 3න් කියලා තියෙන මේ කොයිල් එකක් නෙමෙයි. අංක 3න් කියලා තියෙන මෙන්න මේ බෝතලේ වගේ කොටසක් තියෙනවනේ. මෙන්න මෙයා. මේ බෝතලේ වගේ කොටස. අපි ඒකට කියන්නේ පුතා ජ්වලන දඟරය කියලා. අංක 3 කියන්නේ ඇත්තටම ජ්වලන දඟරය. මෙතන තියෙන මේ වට ගණන අඩු කොයිල් එක තමයි අංක 4 කියලා අරගෙන තියෙන්නේ. ඒක තමයි පුතා ප්‍රාථමික දඟරය. අංක 5 කියනවා පුතා වට ගණන වැඩි කොයිල් එක. අපි ඒක හඳුනනවා පුතා ද්විතීයික දඟරය. ඊට පස්සේ පුතා අංක 6 කියලා කියන්නේ මෙන්න මේ ඩිස්ට්‍රිබියුටර් එකේ කොටස් දෙක. මෙන්න මේ අංක 6 කියන ඩිස්ට්‍රිබියුටර් එකේ පහළ කොටස අපි ඒකට කියනවා බෙදාහරණයේ බඳ කියලා. ඩිස්ට්‍රිබියුටර් බොඩි එක. අංක 7 කියන්නේ පුතා මෙන්න මෙතන තියෙන දරුවනේ විස්පර්ශක තුඩු contact breaker CB point කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. හරි? අංක 7 කියන්නේ එතකොට විස්පර්ශක තුඩු. අංක 8 කියන්නේ පුතා මෙන්න මෙතන තියෙන කැමිය. අංක 8 කියන්නේ කැමිය. අංක 9 කියන්නේ පුතා මෙන්න මෙතන දාලා තියෙනවා පුතා දාරිත්‍රකයක්. අංක 9 කියන්නේ දාරිත්‍රකය නැත්නම් කන්ඩෙන්සරය කියලා අපි කියනවා. අංක 10 කියන්නේ පුතා මෙන්න මෙතන තියෙනවා පුතා මේ ඩිස්ට්‍රිබියුටරේම උඩ කොටස. අපි ඒකට කියනවා බෙදාහරණීය පියන කියලා. ඊට පස්සේ අංක 11 කියන්නේ පුතා මෙතන තියෙන්නේ භ්‍රමකය. අපි ඒකට රොටරය කියලාත් කියනවා. ඒක කරකැන කට්ටක් දකුණු පැත්තටයි කරකැවෙන්නේ. අංක 12 කියලා කියන පුතා මෙන්න මේ තැන් හතරේ තියෙනවා තඹ අග්‍ර. තඹ ගුලි ටිකක් තියලා තියෙන්නේ. තඹ අග්‍ර. අංක 13 කියන්නේ මෙන්න මේ තැන් වල තියෙනවා පුතා ස්පාර්ක් ප්ලග් ටික. එහෙම නැත්නම් පුලිඟු පේනු. තේරුණානේ? හොඳයි. දැන් මම මෙයාලගේ යාන්ත්‍රණයේ ආයවතාවක් කියලා දෙන්නම්. පාඩමේ ඉතිරි කොටසට එන්නට කලින්. එකම
රටාව තමයි මේ තියෙන අර රූපමාන ටිකක් වෙනස් කර කර පළවෙනි අවස්ථාවල කියපු නිසා මම මෙතනදී කියලා දෙන්නම් හොඳට අවබෝධ කරගන්න. විභාගෙට බැටරි කොයිල් ජොලන පද්ධතිය අඳින්න කිව්වොත් මග පොත අඳින්න ඕන ඔය සටහනයි. තේරුණානේ? අපි මෙන්න මෙහෙම ඉගෙන ගන්නවා. මෙතන පුතේ තියෙන්නේ බැටරිය වෝල්ටීයතාව වෝල්ට් 12ක් විතර වෙන්නේ. මෙතන ස්විච් එක අපි ඔන් කරනවා. ඔන් කරපු ගමන් පුතා මෙතනින් එන කරන්ට් එක මම මෙන්න මේ පෙන්වන මාර්ගය දිගේ මේන කරන්ට් එක මෙතනින් ආව ප්‍රාථමික දඟරේ දිගේ ගියා, මෙහෙම ගියා, මෙතනින් උඩට ගියා, මෙහෙම ගියා, මෙහෙම පුතා එනවා. මෙහෙම කරන්ට් එක ඇවිල්ලා කෙලින්ම පුතා වෙන්නේ මෙතෙන්ට එනවා. මෙතන සංදියක්. මේ සංදියෙන් දෙපැත්තට ධාරාව බෙදෙන්න ඕනේ. නමුත් මේ කෙලින්ම යන්න බෑ. මෙතන තියෙන කන්ඩෙන්සර් එකක්. ධාරිත්‍රකයක්. පුතා ධාරිත්‍රකයක් කරහා සරල ධාරාවක් ගලන්නේ නැහැ. ඒ නිසා මෙතනින් එන කරන්ට් එක මේ සංදියෙන් උඩට ගිහිල්ලා වෙන්නේ මේ විස්පර්ශක තුඩු හරහා ගිහිල්ලා කෙලින්ම පුතා මෙතනින් භූගත වීම සිද්ධ වෙනවා. මේ තියෙන මෝටර වාහනේ රාමුව. එතකොට මෙතනින් සර්කිට් එක කම්ප්ලීට් වෙනවා මේ විදිහට. පැහැදිලිද? එතකොට කිසිම අවුලක් වෙන්නේ නැහැ. හැබැයි වාහනය පණ ගන්නවන මොහොතේදී හරි පුතා වාහනය පණ ගන්නවන මොහොතේදී සිද්ධ වෙනවා මෙහෙම දෙයක්. මෙන්න මෙතන මේ කැමිය කරකවෙන්න ගන්නවා. වාහන ස්ටාර්ට් වෙනකොට දඟර කඳ කරකිලා එමගින් කැමිය කරකවෙන්න ගන්නවා. අනේ කැමිය කරකෙන අවස්ථාවේ පුතා මේ කැමිය කරකෙන අවස්ථාවේ මෙන්න මෙතන බඩක් වගේ කොටසක් තියෙනවානේ. මේ ආම් එකේ ඔය බඩ වගේ තියෙන කොටස කැමිය වැදිච්ච ගමන් මේ බඩ වගේ තියෙන කොටස මේ පැත්තට යනවා ආය මුල් තැනට එනවා. වමට යනවා ආය මුල් තැනට එනවා. ඔහොම වෙනවනේ පුතේ චලිතය. අන්න ඒ වෙලාවේ වෙන්නේ මේ විදියට විස්පර්ශක තුඩු දෙක පුතා ඈත් වෙන්න ගන්නවා ආය ලං වෙනවා. ඈත් වෙනවා ආය ලං වෙනවා. පැහැදිලිද? ඈත් වීම හෝ ලං වීම සිද්ධ වෙනවා. පුතා ඈත් වීම හෝ ලං වීම සිද්ධ වෙනකොට සිද්ධ වෙනවා මෙහෙම දෙයක්. මේ දෙන්න ඈත් වෙච්ච ගමන් පුතා ප්‍රාථමික දඟරය හරහා ගියපු කරන්ට් එක අහෝසි වෙනවා. ඒ වගේ මෙයාගේ විභවය බිඳුවක් වෙනවා. වෝල්ටේජතාව ශුන්‍ය වෙනවා. අන්න ඒ වෙලාවේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය ඔස්සේ වෙන මේ ද්විතීයික දඟරය තුළ අධි වෝල්ටීයතාවයක් ඇති වෙනවා. ඒ ඇති වෙන අධි වෝල්ටීයතාව පුතා මෙතනින් උඩටත් යනවා. ඒ වගේම මෙතනින් පහළටත් යනවා. හිතමුකෝ අපි පහළට ආවා කියලා. ඒ කරන්ට් එක මෙහෙම පහළට ආවොත් මේ කොයිල් එක දිගේ ආයෙ එනවා ඒ කරන්ට් එක. ඔහොම ඇවිල්ලා පුතා මෙතනින් මෙන්න මෙතනින් උඩට ගියොත් මේ විස්පර්ශක තුඩු හරහා ඒ අධි වෝල්ටීයතාව ගියොත් එහෙම විස්පර්ශක තුඩු අතර ස්පාක් ගහලා තුඩු දෙක පිච්චෙනවා. සාමාන්‍ය මේ තුඩු හදන්නේ ප්ලැටිනම් වලින් තමයි බොහෝ විට හදන්නේ. මේ තුඩු ඉක්මනින් පිච්චෙනවා. ඒක පුතා ගැටලුවක්. අන්න ඒ නිසා දරුවනේ සිද්ධ වෙනවා මෙන්න මෙතන තියෙන මේ කන්ඩෙන්සර් එකක් තියෙනවනේ. අධි වෝල්ටීයතාව ගලන අවස්ථාවල ඒ අධි වෝල්ටීයතාවයට අදාළ ආරෝපණ ටික මෙන්න මේ කන්ඩෙන්සරය මගින් ගබඩා කර ගැනීම කරනවා. එතකොට දරුවනේ විස්පර්ශක තුඩු අතර ස්පාක් ඇති වෙන්නේ නැහැ. ආයෙ විස්පර්ශක තුඩු ලං වෙන අවස්ථාවක් වෙනවනේ. ලං වෙන අවස්ථාවේ මෙතන ගබඩා කරගත්ත ආරෝපණ ටික නැවත වතාවක් පුතා මෙන්න මේ මාර්ගයේ දිගේ ලබා දීලා ඉවතට යැවීම කරනවා. පැහැදිලිද? එතකොට පුතා විස්පර්ශක තුඩු ලං වෙච්ච අවස්ථාවේ ආරෝපණ ටික පිට කරනවා. ඈත් වෙන අවස්ථාවේ ආරෝපණ ටික ගබඩා කරගන්නවා. ඒ නිසා මෙතන විස්පර්ශක තුඩු පුතා පිළිසීමෙන් ආරක්ෂා කරගන්න හැකියාවක් තියෙනවා. පැහැදිලිනේ? හොඳයි. ඊළඟට මෙතන පුතා මේ හැදෙන අධි වෝල්ටීයතාව කෙලිම මෙන්න මේ අධි වෝල්ටීයතාව රැහෙන දිගේ ගමන් කරලා කෙලිම මෙහෙම ගිහිල්ලා පුතා මෙතනින් කෙලින්ම එනවා මේ ඩිස්ට්‍රිබියුටර් එකේ කප් එක තියෙනවා. කප් එකේ තියෙන බ්‍රමකයට මේ බ්‍රමකයේ පුතේ කරකැන කට්ටක් තියෙන දකුණු පැත්තට කරකවෙනවා. මේ කරකවෙන කට්ටට අඩි වෝල්ටීයතාව ආවට පස්සේ දරුවනේ මෙන්න මේ තඹ අග්‍ර ළඟින් මේ කට්ට කරකෙනකොට වදින්නේ නැහැ, ළඟින් යන්නේ. ළඟින් යනකොට මෙතනින් මෙතෙන්ට ස්පාක් ගහලා පුතා හරි මෙතනින් මෙතන ස්පාක් ගහනවා. ස්පාක් ගහලා ඒ අධි වෝල්ටීයතාව එක් එක් තඹ අග්‍රයට පුතා ලබා දීම සිද්ධ කරනවා. අනතුරුව මේ තඹ අග්‍ර හරහා ලැබිච්ච අධි වෝල්ටීයතාවයන් කෙලින්ම දරුවනේ අදාළ එක් එක් පුලිඟු පේනු වෙතට ලබා දීලා පුලිඟු පේනු මගින් දරුවනේ ස්පාක් ඇති කරවීම මේ මගින් පුතා සිද්ධ කරනු ලබනවා. ඔන්න පුතා මෙතන සිද්ධ වෙන යාන්ත්‍රණය. පැහැදිලිනේ? හරි. දැන් එහෙනම් පුතා යාන්ත්‍රණය ගැන කතා කරන්නට මත්තෙන් මග පුතාලා මෙයාගේ කොටස් ටික ගැන අවබෝධයක් ලබා ගනිමු මෙන්න මෙහෙම. ලියන්නේ මෙයාගේ කොටස් ටික මෙන්න මෙහෙම. හරි. මෙයාට යටින් පුතා අපි මෙන්න මේ කොටස් ටික ලකුණු කරගන්නම් මෙන්න මෙහෙම 1 ඉඳලා 13 දක්වා. හරි. පැහැදිලිව අපි මෙන්න මෙහෙම සටහන් කරගන්නා පුතා. මම ඔයාලට දරුවනේ ඩිස්ප්ලේ කරලා තියෙනවා මෙන්න මේ 1 ඉඳලා 13 දක්වා. ඔයාලා වීඩියෝ එක ස්ටොප් කරලා පුතා මේ ටික පැහැදිලිව නෝට් කරගෙන අහවර කරන්න. වීඩියෝ එක ස්ටොප් කරලා මෙයා පුතා නෝට් කරන්න හැමෝම උත්සාහ කරන්න. හරි. හොඳයි. මම හිතනවා පුතාලගේ වැඩ ටික අහවර ඇති කියලා. මේ ටික මම හිතන්නේ නෝට් කරගෙන වල අහවරයි. ඊට පස්සේ පුතා අපි යනවා කතා කරන්න ඔය බැටරි කොයිල් ජොලන පද්ධතියක දරුවනේ තියෙන යාන්ත්‍රණය ගැන සහ එක් එක් කොටසින් සිද්ධ වෙන කාර්යයන් පිළිබඳව. හරි. අපි දැන් පුතේ මෙයාගේ ක්‍රියාකාරීත්වයත් එක්ක එක් එක් කොටස් වල
ක්‍රියාව ගැන කතා කරද්දී මුළු පද්ධතියම යාන්ත්‍රණය පිළිබඳව අපිට පුතා අදහසක් ගන්නට පුළුවන්. හරි? අපි මෙන්න මෙහෙම පුතා සාකච්ඡා කරමු. යම් පුංචි වාක්‍යයක් ලියන්න මෙන්න මෙහෙම ලියන්න. මම මේ කියන වාක්‍ය ලියන්න. බැටරි කොයිල් ජවලන පද්ධතියක බැටරියේ සිට පුළිඟු පේනුව දක්වා එක් එක් කොටස් වලින් කෙරෙන කාර්යයන් පිළිබඳව සාකච්ඡා කරමු කියලා දාලා අපි දැන් එක එක කොටස ගැන වෙන වෙනම කතා කරමු. එතකොට පුතා අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වෙනවා මේ පද්ධතියේ යාන්ත්‍රණය. මෙන්න මෙහෙම ලියනවා. මුලින්ම අපි එනවා කතා කරන්න පුතා මෙයාගේ මූලික එහෙම නැත්නම් වැදගත්ම කාර්යයක් කරන කෙනා විදියට දරුවන අපි එනවා කතා කරන්න ජලන දංගරය ගැන. පුතා ලියන ඩොට් එකක් දාලා ටොපික් එක ලියා ගන්නවා ජලන දංගරය. හරි. පුතා ජලන දංගරය අපි මේ ඇඳලා දීලා තියෙනවා සටහනක් ඔයාලට. එහෙම නැත්නම් මේ ලබා දීලා තියෙනවා ඔයාලගේ මෙන්න මේ ඩිස්ප්ලේ වෙන සටහන. පුළුවන් නම් මේ සටහන ඔයාලට දරුවනේ ඔයාලගේ hand sketch type එකට එහෙම නැත්නම් ඔයාලගේ දරුවනේ මේ අතින් නිදහසේ ඇඳලා හුරු කරගන්න උත්සාහ කරන මේ සටහන. හරි? ඒ කියන්නේ මේ මෙතන තියෙන නිකන් බෝතලයක් වගේ උපාංගයක් තියෙනවා. මේ දෙපැත්තෙන් ටර්මිනල් දෙකක් තියෙනවා. අග්‍ර දෙකක් තියෙන එච්චරයි තියෙන්නේ. පුළුවන් නම් මේක ඔයාලගේ නිදහස් අතින් ඇඳලාම තියාගන්න බලන්න. එහෙම නැත්නම් මේක print out එක ඔයාලා අරන් තියනවා නම් කපලා අලව ගත්තත් කමක් නැහැ. කොහොමත් මේක අතින් අඳ ගන්නවා නම් වඩාත් හොඳයි. පුතාද මේ ජොලන දංගරය ගත්තාම මේක තියෙනවා කොයිල් දෙකක්. එකක් ප්‍රාථමික දංගරය අනිත් එක ද්විතීයික දංගරය. මෙයා ඇතුළේ දරුවනේ ඔයිල් එකක් පුරවලා තියෙන්නේ. පැහැදිලිද? මෙයාගේ කාර්යය තමයි බැටරියේ වෝල්ටීයතාව වෝල්ට් 12යි. මෙයාගේ කාර්යය තමයි මෙයා මගින් දරුවනේ ඒ වෝල්ට් 12ක වෝල්ටීයතාව වෝල්ට් 16000ත් 24000ත් අතර අගයකට ගේන එක තමයි මෙයාගේ මූලික යාන්ත්‍රණය. ඒ නිසා පුතා ලියනවා ජොලන දංගරය කියලා දාලා මේ සටහන ඇඳගෙන හෝ අලව ගත්තට පස්සේ ලියන පුතා වෙන්නේ මෙහෙම. ලියන පුතා පුළිඟු පේනුවකින් පුළිඟුවක් ඇති කිරීම සඳහා වෝල්ට් 20000කට අධික වෝල්ටීයතාවයක් අවශ්‍ය වෙයි. නමුත් මෝටර රථ විදුලි පද්ධති සඳහා භාවිතා කරන බැටරිවල වෝල්ටීයතාව වන්නේ වෝල්ට් 6ක් හෝ වෝල්ට් 12කි. බැටරිවල වෝල්ටීයතාව වන්නේ වෝල්ට් 6ක් හෝ වෝල්ට් 12කි. මේ නිසා වෝල්ට් 12ක වෝල්ටීයතාවයක් අධි වෝල්ටීයතාවයක් බවට පත් කිරීම ජලන දංගරය මගින් ඉටු කරනු ලබයි.
ජලන දංගරය මගින් ඉටු කරනු ලබයි. ඉටු කරනු ලබයි. කියලා දාලා අවසාන වාක්‍යයක් ලියන මෙන්න මෙහෙමත් ලියන පුතා යටින්. ජලන දංගරය නිර්මාණය වී ඇත්තේ ජලන දංගරය නිර්මාණය වී ඇත්තේ ජලන දංගරය නිර්මාණය වී ඇත්තේ ආස්තරණය කරන ලද ඒ කියන්නේ කවර් කරපු කියලා අදහස ආස්තරණය කරන ලද යකඩ හරයක් ආස්තරණය කරන ලද යකඩ හරයක් ඒ කියන්නේ කෝර එකක් හරි කෝරයක් කියන අදහස ඒ කියන්නේ යකඩ දණ්ඩක් මේ තියෙන්නේ වටා ඔතා ඇති පරිවර්ණය කරන ලද වටා ඔතා ඇති පරිවර්ණය කරන ලද කම්බි දඟර දෙකකිනි පරිවර්ණය කරන ලද කම්බි දඟර දෙකකිනි කම්බි දඟර දෙකකිනි හරි කම්බි දඟර දෙකකිනි ඒ කියන්නේ පුතා මෙන්න මෙතන මෙයාගේ මැද තියෙනවා මේ දිග දණ්ඩක් හරි ඒ කියන්නේ මෙන්න මෙතන දරුවනේ තියෙනවා මේ දිග දණ්ඩක් ඒ දණ්ඩෙට තමයි කොයිල් එක ඔතලා තියෙන්නේ ඒ කියන්නේ පුතා මෙන්න මේ වගේ මම හිතන්නේ මේක වැඩි ඉවර ඇති මම පොඩ්ඩක් ඉස්සරහට එන්නම් මම තව සටහනක් පෙන්වන්නම් මෙයාගේ අභ්‍යන්තර සැකස්ම පිළිබඳව පුළුවන් නම් ඒකත් පුතා ඇඳ ගන්න උත්සාහ කරන්න දල සටහනක් විදියට වීඩියෝ එක ස්ටොප් කරලා පුළුවන් නම් ඒකත් ඇඳ ගන්න මම පෙන්වන්නම් මෙන්න මෙහෙම මේ දකින්නේ පුතා ඔබ ජොලන දංගරයේ අභ්‍යන්තරය මේ තියෙන පුතා ඒ කෝරය මේක තමයි මේ දණ්ඩ වටා ළඟ පොටවල් තියෙන එක කොයිල් එකක් වතලා තියෙනවා දුරින් පොටවල් තියෙන තව කොයිල් එකක් වතලා තියෙනවා ඒ විදියටයි පුතා මේ කොයිල් දෙක සම්බන්ධ වීම වන්නේ එතකොට මේ පොටවල් ළඟ තියෙන එක්කෙන අපි සෙකන්ඩරි කොයිල් එක නැත්නම් ද්විතීයික දංගරය කියලා හඳුනා ගන්නකොට පොට වැඩියෙන් තියෙන කොයිල් එක නැත්නම් පොට දුරින් තියෙන කොයිල් එක ප්‍රයිමරි වයින්ඩින් එක හෙවත් ප්‍රාථමික දංගරය කියලා අපි හඳුනා ගන්නවා හරි පුළුවන් නම් ඔයාලා වීඩියෝ එක ස්ටොප් කරලා පුතා මේ සටහනත් ඔයාලා ඇඳ ගන්න උත්සාහ කරන්න එහෙම ඇඳගෙන අපි පොඩ්ඩක් ඉස්සරහට යනවා අපි යන පොත ඊළඟට කතා කරන්න ජොලන සූචය ගැන කතා කරන්නට යනවා අපි ඉස්සරහට එමු පුතා මෙන්න මෙහෙම අපි ලියනවා ජොලන සූචය දැන් මේ ජොලන සූචයක් ගත්තට පස්සේ පුතා මේ බැටරියේ විදුලිය දරුවනේ ජොලන දංගරයට ලබා දීම හෝ ලබා නොදීම තීරණය කරන්නේ මේ ජොලන සූචය හරහා එතකොට මෙයාට හැකියාවක් තියෙනවා පුතා විදුලි ධාරාව සැපීමත් විසන්ධි කිරීමත් හැබැයි කාලයක් ඇද්ද පුතා මේ යතුර ක්‍රියාත්මක කරද්දි මේවා කොටස් ගෙවෙනවා අභ්‍යන්තරයේ කොටස් ගෙවුනට පස්සේ යාන්ත්‍රික කොටස් ගෙවුනට පස්සේ පුතා ඒවා එහෙම නැත්නම් පුතා රැහන් විසන්ධි වීම වගේ ඒ කියන්නේ කාලයක් ඇද්ද ස්විච් එකේ දරුවනේ මේ ක්‍රියාත්මක කරද්දී දරුවනේ සම්බන්ධ වෙලා තියෙන යාන්ත්‍රික කොටස් ගෙවෙනවා රැහන් විසන්ධි වෙනවා මෙන්න මේ වගේ දෝෂත් දරුවනේ ජොලන ස්විච් හා සම්බන්ධයෙන් ඇති වෙන්නට පුළුවන් ඒ නිසා ජොලන ස්විච් කියලා දාලා මම මේ දීලා තියෙන ડોකියුමන්ට් එකක් වලට දීලා තියෙනවා මෙන්න මේ ડોකියුමන්ට් එකේ මේ රූප සරහන පුළුවන් නම් ඇඳ ගන්න බලන්න එහෙම ඇඳ ගන්න අපහසුයි වගේ නම් කපල අලව ගත්තත් කමක් නැහැ එහෙම කරගෙන ජොලන ස්විච් කියන දරින් පුතා මම මෙන්න මේ කියන වාක්‍ය කණ්ඩේ ලියන්න ලියන පුතා මෙන්න මෙහෙම ලියනවා බැටරිය හා ජොලන දංගරය අතර සම්බන්ධය ඇති කිරීම මෙමගින් සිදු කරයි කල්ගත වීමත් සමග ස්විචයේ අභ්‍යන්තර යාන්ත්‍රික කොටස් ගෙවී යාම රැහන් විසන්ධි වීම වැනි දෝෂ තත්ත්ව ඇතිවිය හැක හරි ඔන්න ජොලන සූචය ගැනයි අපිව පැහැදිලි කිරීම කළේ අනතුරුව එනවා පුතා අපි සාකච්ඡා කරන්න ජොලන සූචයෙන් පස්සේ
හරි ජලන සුචයෙන් පස්සේ පුතා මම එනවා සාකච්ඡා කරන්න ඊළඟ උපාංගයේ විදිහට එනවා මම කතා කරන්න පුතා මේ තියෙන තෝ ජලන සුචයමයි හරි මම එනවා ඊළඟට කතා කරන්න පුතා බෙදා හරිණය ගැන ඩිස්ට්‍රිබියුටරය ගැන ඔබට පුතා හරි ඔබට පුතා මේ දීලා තියෙන රූප සරහන ඔතන අඳින්න අපහසුයි නම් එතන ඇඳේ නැතත් කමක් නැහැ අපි අර මුලින්ම අලවපු රූප සරහන තුල අපි මුලින්ම දරුවන අලවපු රූප සරහන තුල ඩිස්ට්‍රිබියුටර් එකේ රූපයක් ඔබට දීලා තියෙනවා හරි ඒ නිසා ඔක අඳින්න අපහසුයි නම් ඇඳේ නැතත් කමක් නැහැ හැබැයි print out අරන් තියෙනවා නම් ඔය රූප සරහන ඔතන කපලා අලව ගන්න. එතකොට මෙන්න මෙතන මේ කළු පාට කොටසක් තියෙනනේ උඩ ඒ කොටසට තමයි අපි කියන්නේ දරුවනේ ඩිස්ට්‍රිබියුටර් එකේ කප් එක කියලා. එතනින් පහළ තියෙන කොටස තියෙනවනේ මේ කොටසට තමයි අපි කියන්නේ ඩිස්ට්‍රිබියුටර් එකේ බොඩි එක කියලා. එතකොට පුතා මේ ඩිස්ට්‍රිබියුටර් එකේ අපි කිව්වා කැමියක් කියලා උපාංගයක් තියෙනවනේ. ඒ කැමිය කියන උපාංගය ක්‍රියාත්මක වන්නේ මේ ඩිස්ට්‍රිබියුටර් එකේ යට තියෙන පුතා මෙන්න මෙහෙම දණ්ඩක්. ඒ දණ්ඩ කට්ට සහිතවයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ දණ්ඩ ගත්තට පස්සේ මෙන්න මේ කට්ට සහිත දණ්ඩ පුතා කෙලින්ම එන්ජිමේ කැමි දණ්ඩටයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට කැමි දණ්ඩ කැරකෙන වේගෙන්ම තමයි මෙන්න මේ දණ්ඩත් කරකවෙන්නේ. එතකොට ඒ වේගෙන් තමයි මෙයාගේ මැද තියෙන කැමිය කියන උපාංගයක් පුතා ක්‍රියාත්මක වන්නේ. ඒ වේගෙන්ම තමයි භ්‍රමකය කියන උපාංගයත් ක්‍රියාත්මක වන්නේ. පැහැදිලිනේ මම කියපු දේ? හොඳට තේරෙන්නේ නැති. හරි අපි මෙන්න මෙහෙම අවබෝධ කරගමු. බෙදාහරණයක් ගත්තාම කොටස් දෙකයි එකක් බෙදාහරණයේ පියන අනිත් එක බෙදාහරණයේ බඳ. බෙදාහරණයකින් කෙරෙන්නේ ජ්වලන දඟරය තුල ප්‍රාථමිකයේ විදුලිය විසන්ධි කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරලා ද්විතීයික දඟරය තුල අධි වෝල්ටීයතාවයක් ඇති කිරීම. ඔක එකක්. ඒ වගේම දරුවනේ ජ්වලන පද්ධතිය තුළ එක් එක් පුළිඟු පේනුව වෙතට අවශ්‍ය වෝල්ටීයතාවයන් වෙන වෙනම ලබා දීම. ඔන්න ඔය වගේ කාර්යයන් කීපයක් ඩිස්ට්‍රිබියුටර් මගින් සිද්ධ කරනවා පුතා. පැහැදිලිද? හරි. අපි දැන් මෙන්න මෙහෙම කතා කරමු. බෙදාහරිණය ගැන මම පැහැදිලි කරන මෙන්න මෙහෙම ලියන පොඩ්ඩක් පුතා මෙන්න මේ පුංචි වාක්‍ය. ලියන පුතා මෙන්න මෙහෙම. බෙදාහරිණය ගැන ලියන පුතා මෙන්න මෙහෙම. ලියන මෙන්න මෙහෙම වාක්‍ය. බෙදාහරිණයේ වරහන් ඇතුලේ දා ගන්නවා පුතා ඩිස්ට්‍රිබියුටරය කියලා. බෙදාහරිණයේ වරහන් ඇතුලේ දා ගන්නවා ඩිස්ට්‍රිබියුටරය. වරන් වල ලියනවා බඳ ඒ කියන්නේ බොඩි කියලා දානවා බොඩි සහ පියන ඒ කියන්නේ කප් කියලා දානවා කප් වශයෙන් කොටස් දෙකකි මෙහි බඳ කොටසේ අචල තැටියක එක හදාගන්න විස්පර්ශක තුඩු කියලා හදාගන්න. ස්පර්ශක තුඩු නෙමෙයි වියන්න දාන්න විස්පර්ශක තුඩු සවිකර ඇත. වියන්න දාගන්න. මම ස්පර්ශක කියලා දාලා දෙන්නේ. ඒක වියන්න දාන්න විස්පර්ශක තුඩු සවිකර ඇත. යටින් ලියනවා බෙදාහරිණයේ ඊශාව ඒ කියන්නේ දණ්ඩ ගියර රෝදයක් මගින් මේ කරලා තියෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ මේ ගියර රෝදයක් හරි මේ තියෙන්නේ ගියර රෝදයක් මගින් එන්ජිමේ කැමි දණ්ඩට සම්බන්ධව එන්ජිමේ වේගයෙන් අඩක් වූ වේගයෙන් කරකැවේ. එන්ජිමේ වේගයෙන් අඩක් වූ වේගයෙන් කරකැවේ. ඒ කියන්නේ මේ ඩිස්ට්‍රිබියුටරේ තියෙනවානේ. ඩිස්ට්‍රිබියුටර් එක සම්බන්ධ වෙන්නේ පුතා එන්ජිමේ කැමි දණ්ඩට. ඒතර කැමි දණ්ඩ කරකැවෙන්නේ එන්ජිමේ වේගයෙන් හරි අඩකින්නේ. හරි? ඒකයි මේ කියන්නේ. හරි. right. අපි දැන් මෙන්න මෙහෙම පුතා කතා කරනවා. right. මොකද අපි කතා කරන දරුවනේ මෙහෙම අපි කතා කරන දරුවනේ දැන් මේ ඩිස්ට්‍රිබියුටර් එක ගත්තට පස්සේ මේ ඩිස්ට්‍රිබියුටර් එකේ දරුවනේ බොඩි එක සහ කප් එක කියලා කොටස් දෙකක් තියෙනවානේ. බොඩි එකේ තියෙන කොටස් මොනවද? කප් එකේ තියෙන කොටස් මොනවද කියලා අපි පොඩ්ඩක් කතා කරමු මෙන්න මෙහෙම. මෙයාට යටින් පුතාලා ලියනවා බොඩි එකේ සහ කප් එකේ තියෙන කොටස් ගැන පොඩි අදහසක් දෙන්න. මේක තව ලියන කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක ස්ටොප් කරලා මේ ටික නෝට් කරගන්න. නැත්නම් අපි ඉස්සරහට යමු. මෙන්න මෙහෙම අපි යනවා. යටින් ලියන පුතා.
ඊට ලියනවා ඊශාව මුදුනේ ඒ කියන්නේ දණ්ඩ මුදුනේ ඊශාව මුදුනේ කැමියක් වෙයි කැමියක් වෙයි අර කරගෙන කැමිය තියෙන්නේ කැමියක් වෙයි කැමියේ ඇති කණ්ඩිකා කැමියේ ඇති කණ්ඩිකා කණ්ඩිකා කියලා කියන්නේ පුතා අර මුළු ටික තියෙන්නේ මුළු වලට තමයි කණ්ඩිකා කියන්නේ කණ්ඩිකා ඒවට අපි කියන්නේ ලොබ්ස් කියලා ලොබ්ස් වරන් වහලා දෙනවා සංඛ්‍යාව එන්ජිමේ සිලින්ඩර සංඛ්‍යාවට සමාන වේ සංඛ්‍යාව එන්ජිමේ සිලින්ඩර සංඛ්‍යාවට සමාන වේ සිලින්ඩර සංඛ්‍යාවට සමාන වේ දැන් සිලින්ඩර 5ක් තිබ්බොත් පංචාශ්‍රයක් විදියට එන්නේ 6ක් තිබ්බොත් ෂඩාශ්‍රයක් විදියට එන්නේ හරි කැමියේ හැඩය ඒකයි කියන්නේ සිලින්ඩර සංඛ්‍යාවට සමාන වේ බෙදාහරිණියේ ඊශාවෙහි මුදුනේ ඒ කියන දණ්ඩේ මුදුන බෙදාහරිණියේ ඊශාවෙහි මුදුනේ බ්‍රමකය ඒක රොටා කියලා දානවා බ්‍රමකය සවිවේ ඉංග්‍රීසි වලින් අපි කියන රොටා කියලා සවිවේ ඊළඟට ලියන පුතා බෙදාහරිණියේ ඊශාව කියන අර මැද තියෙන කරගෙන දණ්ඩ බෙදාහරිණියේ ඊශාව කරකැවෙන විට බ්‍රමකයද ඒ සමග කරකැවේ බ්‍රමකය ඊශාව මත පිහිටන්නේ ස්පර්ශක තුඩු ඒකත් ස්පර්ශක නෙමෙයි වියන්න දාගන්න. එතනත් මං අතින් වැරදිලා තියෙනවා අල් සයන නෙමෙයි වියන්න දාන්න. පිහිටන්නේ විස්පර්ශක තුඩු විවෘත වන මොහොතේ බ්‍රමකය තමාවක් දාන්න බෙදාහරිණියේ පියනේ බ්‍රමකය තමාවක් දාන්න බෙදාහරිණියේ පියනේ එක් අග්‍රයක් එල්ලේ පිහිටන ලෙසය right දරණ ඒ කියන්නේ මොකක්ද දැන් ඔය කියනවා මේ ඔය කතන්දරයේදී කියනවා මේ අර ඩිස්ට්‍රිබියුටරේ මැද තියෙන ෂාෆ්ට් එක දෙනවනේ දිග දණ්ඩ තියෙනවනේ මේ දණ්ඩට හයි කරලා දෙන පුතා බ්‍රමකය එතකොට දරුවනේ බ්‍රමකය අර දණ්ඩ කැරකෙනකොට බ්‍රමකයත් කැරකෙනවා එතකොට ඒත් එක්කම පුතා උඩ තියෙන බ්‍රමකය කියන කොටසත් කියන්නේ බ්‍රමකයත් ඒ වගේම කැමියත් සේරම එකම විදිහට කැරකෙන්නේ එතකොට මෙතනදී කියනවා මේ බ්‍රමකය ඊශාව මත තියෙන්නේ විස්පර්ශක තුඩු විවෘත වන මොහොතේ බ්‍රමකය බෙදාහරිණියේ පියනේ එක් අග්‍රයක් එල්ලේ පිහිටන ලෙසයි මම හිතන්නේ මේ පිළිබඳව වලට අවබෝධයක් ලබා ගන්න හැකියාව තියෙනවා මම තව විදිහකට මෙහෙම කියනවා පුතා ඔය ඩිස්ට්‍රිබියුටර් එකේ තියෙන බ්‍රමකය සහ එහෙම නැත්නම් ඔය කියන කැමිය කියන දෙන්න ගත්තාම දරුවනේ ඩිස්ට්‍රිබියුටර් එකේ කොටස් දෙකකයි මේ දෙන්න තියෙන්නේ ඒ නිසා අපි ඒ ගැනත් මෙන්න මේව කතා කරමු අවසාන වශයෙන් ලියන මෙහෙම විස්පර්ශක තුඩු එතනත් ස්පර්ශක කියලා දෙන එකත් අලසායන නෙමෙයි වියන්න දාගන්න විස්පර්ශක තුඩු විවෘත වන විට ඒ කියන්නේ විස්පර්ශක තුඩු විවෘත වන විට හැරෙනකොට ද්විතීක දංගරයේ ඇතිවන අධිවෝල්ටීයතාව විස්පර්ශක තුඩු ඈත් වන විට නැත්නම් විවෘත වන විට ද්විතීක දංගරයේ ඇතිවන අධිවෝල්ටීයතාව බෙදාහරිණියේ පියනේ මධ්‍ය අග්‍රය හරහා බ්‍රමකයට පැමිණේ
භ්‍රමකයට පැමිණේ. ඒ කියන්නේ අධි වෝල්ටීයතාව දරුවනේ කෙලින්ම කේබල් එකකින් භ්‍රමකයට එනවා කියලා කිව්වේ. ඊළඟට ලියනවා එතනින් භ්‍රමකයට ඔන්න ආවා. ඊට පස්සේ එතනින් භ්‍රමකය එල්ල වී ඇති එතනින් භ්‍රමකය එල්ල වී ඇති අග්‍රයට මාරුවේ. අග්‍රයට මාරුවේ. ඒ කියන්නේ ඒ භ්‍රමකය ළඟින් යනකොට තඹගුලියක් තියෙනවනේ තඹග්‍රයක්. එතෙන්ට තමයි කන්වර්ට් කරගන්නේ මේ දෙන ස්පර්ශ වෙන්නේ නැහැ. ළඟින් යන්නේ. එතකොට ස්පාර්ක් ගහලා තමයි එකකින් අනිත් එකට පයින්නේ. අග්‍රයට මාරුවේ. එමගින් එම අග්‍රය සම්බන්ධ පුලිඟු පේනුවේ පුලිඟු ඇති කරයි. එතකොට එතනින් ස්පාර්ක් එක අනිත් පැත්තට දීපු ගමන් ඒ තඹාග්‍රයට සම්බන්ධලා තියෙන ස්පාර්ක් ප්ලග් එකේ ස්පාර්ක් ඇති වෙනවා කියලා පුතා මේ කිව්වේ. හරි. ඔය ටික පැහැදිලිව නෝට් කරගන්න කඩපාඩු තියෙන අය එක්පන් ක්ලියර් කරගන්නකෝ. හරි. ඔන්න දැන් ඔයාලට දරුවනේ මේ ඔය පුලිඟු ජවලන පද්ධතියක විශේෂයෙන්ම බැටරි කොයිල් ජවලන පද්ධතියක යාන්ත්‍රණය පිළිබඳව මම හිතනවලට හොඳ අවබෝධයක් මේ වෙනකොට දැන් ලැබෙමින් පවතිනවා. හරි? හොඳයි. අපි එනවා පුතා ඉස්සරහට මෙන්න මෙහෙම කතා කරන්න. මෙතනින් අනතුරුව. අපි එනවා ඉස්සරහට කතා කරන්න මෙන්න මේ කාරණාව. දැන් මේ ඔබ දකින්න පුතා. හරි? මේ ඔබ දකින්න පුතා. හරි. මේ ඔබ දකින්න පුතා. ඔබට පේනවා මෙන්න මේ තියෙන පුතා කැමිය. මේ තියෙන කැමිය. කැමියට සම්බන්ධලා තියෙන මෙන්න මෙතන ගියර රෝදයක්. මේ කැමි දණ්ඩයට සම්බන්ධලා තියෙන ගියර රෝදයක්. මේ ඩිස්ට්‍රිබියුටර් එකේ දණ්ඩ තියෙන. අර අපි කලින් දැක්ක දණ්ඩ. මේ ඩිස්ට්‍රිබියුටර් එකේ ඊශාවේ යට කෙළවරේ තිබ්බනේ කට්ට සහිත ගියර රෝදයක් තිබ්බනේ. මේ ඩිස්ට්‍රිබියුටර් ඊශාවේ යට තියෙනවා කට්ට සහිත ගියර රෝදයක්. අන්නේ කට්ට සහිත ගියර රෝදයට මේ කැමි දණ්ඩේ කට්ට සහිත කොටස පුතා එකට සම්බන්ධලා තියෙනවා. පැහැදිලිනේ? මේ ඔබට පේනා පුතා මෙතන කැමි දණ්ඩ තියෙනවා. කැමි දණ්ඩේ ගියර රෝදයක් තියෙනවා. එයාට මේ ඩිස්ට්‍රිබියුටර් එකේ ඊශාවේ මෙන්න මේ දණ්ඩ මෙහෙම සම්බන්ධ වෙනවා. ඒතර ඇත්තටම කැමි දණ්ඩ කැරගෙන වේගයෙන් තමයි මෙතන තියෙන ඩිස්ට්‍රිබියුටර් එක මොකද වෙන්නේ? ක්‍රියාත්මක වන්නේ. පැහැදිලිනේ? හරි. මම හිතනවා ඔබට මේ පිළිබඳව අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. right. ඊට පස්සේ පුතා අපි යනවා ඉස්සරහට තවදුරටත් කතා කරන්න පුතා විශේෂයෙන්ම මෙන්න මේ ඩිස්ට්‍රිබියුටර් එකෙන් ඉටුවන කාර්යයන් ගැන කතා කරන්න. දැන් හොඳට අහගන්නකෝ. බෙදාහරිණයෙන් ඉටුවන කාර්යයන්. පුතා බෙදාහරිණය ගත්තාම මේකෙන් ඉටුවන කාර්යයන් කීපයක් තියෙනවා. පළවෙනි කාර්යය තමයි බෙදාහරිණයෙන් සිද්ධ වෙනවා පුතා. අර විස්පර්ශක තුඩු ඈත් වෙලා ප්‍රාථමික දඟරය තුල තියෙන ධාරාව කඩනවා. ඒක පළවෙනි කාර්යය. ධාරාව කඩලා නැත්නම් ධාරාව විසන්ධි කරලා වෝල්ටීයතාව ක්ෂණිකව බිඳුවට ගේනවා. ඔන්න පළවෙනි කාර්යය. දෙවෙනි එක. දරුවනේ ද්විතීයික දඟරය තුල අධි වෝල්ටීයතාවයක් ප්‍රේරණය කරන්නත් දරුවනේ ඔය ඩිස්ට්‍රිබියුටර් එකේ කාර්ය උපකාර වෙනවා. තුන්වෙනි එක. දරුවනේ ඔය ද්විතීයික දඟරය තුල හැදෙන අධි වෝල්ටීයතාව අදාළ පුලිඟු පේනුවේ නැත්නම් අදාළ එක් පුලිඟුවට වෙන වෙනම බෙදලා ලබා දීම කරන්නේ ඩිස්ට්‍රිබියුටරේ මගින්. පැහැදිලිද? හරි. ඔන්න ඔය වගේ කාර්යයන් ගණනාවක් පුතා ඩිස්ට්‍රිබියුටරේ මගින් සිද්ධ කරනවා. ඒ නිසා ලියනවා පුතා බෙදාහරිණයෙන් ඉටුවන කාර්යයන් කියලා. ටොපික් එක ලියලා ලියන්න පුතා පළවෙනි කාර්යය මෙන්න මෙහෙම. පළවෙනි කාර්යය ලියන්න. ලියනවා ජලන දඟරයේ අධි වෝල්ටීයතාවක් ඇති කිරීම සඳහා ප්‍රාථමික පරිපතයේ ධාරාව කැඩීම. ඔන්න ජොලන දඟරේ අධි වෝල්ටීයතාවක් ඇති කිරීම සඳහා ප්‍රාථමික පරිපතයේ ධාරාව කඩනවා. වෝල්ටීයතාව බිඳුවට ගේනවා. ওই දෙකම කරනවා පුතා උතනදී. දෙවෙනි කාර්යය ලියනවා ද්විතීයික දඟරය මගින් ඇති කරන අධි වෝල්ටීයතාව එන්ජිමේ එක් සිලින්ඩරයේ
එන්ජිමේ එක් සිලින්ඩරයේ එන්ජිමේ එක් සිලින්ඩරයේ පුළිඟු පේනු වෙත බෙදා හැරීම එක් සිලින්ඩරයේ පුළිඟු පේනු වෙත බෙදා හැරීම පුළිඟු පේනු වෙත බෙදා හැරීම තුන්වෙනි කාර්යය ලියනවා තුන්වෙනි කාර්යය මේ තුන්වෙනි කාර්යයේදී පුතා මම වෙන්නේ මෙහෙම පැහැදිලි කරනවා මට කලින් කියන්න බැරි වෙච්ච දෙයක් විශේෂයෙන්ම පුතා මේ එන්ජිම ක්‍රියා කරන එක් දහවන තත්ත්වවලට අනුකූලව අවශ්‍ය පුළිඟු ප්‍රමාණය ලබා දීම තීරණය කරන ඩිස්ට්‍රිබියුටරය මගින් ඒ කියන්නේ පුතා හිතන්නකෝ දැන් එන්ජිම දැන් අපි හිතමුකෝ වාහනේ පිකප් කරලා යනවා කියලා ත්වරණය කරලා යනවා කියලා හිතන්නකෝ එන්ජිම වේගයෙන් ක්‍රියාත්මක වෙනකොට එන්ජිමට වැඩි ජවයක් ලබා ගන්න පුතා ඉන්ධන වැඩිපුර දහනය කරන්න ඕනේ. ඒ සඳහා ගැළපෙන වැඩිපුර පුළිඟු ප්‍රමාණයක් උත්පාදනය කරන්නට ඕනේ. ඒ වගේම වාහනේ පල්ලමක ධාවනය කරද්දී අඩු ඉන්ධන ප්‍රමාණයක් දහනය කරන්නට ඕන. ඒතකොට ඒ සඳහා අවශ්‍ය පුළිඟු ප්‍රමාණය අඩුයි. ඒ නිසා පුතා මේ පුළිඟු ප්‍රමාණය අඩුවීම හෝ වැඩිවීම තීරණය කරන්නේ මේ ඩිස්ට්‍රිබියුටරය මගින්. පැහැදිලිද? ඒතකොට එන්ජිම ක්‍රියා කරන තත්ත්වවලට අවශ්‍ය දරුවනේ පෙරදහනය සිද්ධ කිරීම කරන්නේ ඩිස්ට්‍රිබියුටරය මගින්. ලබා දෙන පුළිඟු ප්‍රමාණය තීරණය කරනවා. ඒකයි මම මේ කිව්වේ. හරි? ඒක අපි මෙන්න මෙහෙම කතා කරනවා පුතා. ලියනවා. එන්ජිම ක්‍රියා කරන වේගයන්ට අනුව එන්ජිම ක්‍රියා කරන වේගයන්ට අනුව පුළිඟුවේ පෙරදහනය ඇති කිරීම ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට පුළිඟු ලබා දීම සිද්ධ කරනු ලබන්නේ ඔය ඩිස්ට්‍රිබියුටරය මගින්මයි. ඔන්න බෙදා හැරීමෙන් ඊට වඩා කාර්ය ගැන කතා කළා. හරි. දැන් පුතා ඊට පස්සේ දැන් ඔන්න ඩිස්ට්‍රිබියුටර් එකේ හරි. අපි යනවා පුතා කතා කරන්න මේ ඩිස්ට්‍රිබියුටර් එකේ තියෙනවානේ දැන් මූලික වශයෙන් කොටස් දෙකක් තියෙනවානේ. දරුවනේ බඳ සහ පියන කියලා. එයාලගේ තියෙන උපාංග තියෙනවානේ. අපි ඒක ඊළඟට කතා කරමු. මෙන්න මෙහෙම. අපි ඊළඟට එනවා පුතා කතා කරන්න. ඔය ඩිස්ට්‍රිබියුටර් එකේ තියෙනවා දරුවනේ බඳ කොටසට අදාළ වෙනවා කන්ඩෙන්සර් එකක්. හරි? ලියනවා පුතා ඊළඟට කන්ඩෙන්සරය කියලා. කන්ඩෙන්සරය. ඒ කියන්නේ දාරිත්‍රකයක් තියෙන පුතා. කන්ඩෙන්සරයක්. හරි? කන්ඩෙන්සරය. දැන් ඔබට මේ රූප සරහන දීලා නැහැ චුට්ටක් බලන්න ඉන්න උනාට මේ ඩිස්ට්‍රිබියුටර් එකේ දරුවනේ අපි කප් එක ගලවලා අයින් කරාට පස්සේ ඩිස්ට්‍රිබියුටර් එකේ බොඩි එක තුළ අපි මෙන්න මෙහෙම දේවල් දකිනවා. මේ තියෙන පුතා අර කැරකෙන කැමිය. මේ කැමිය සම්බන්ධව දන්න තමයි මේ තියෙන්නේ. මෙන්න මෙතෙන් උඩට තමයි දරුවනේ මෙන්න මේ කොටසට තමයි සම්බන්ධ වෙන්නේ බ්‍රමකය. දැන් බ්‍රමකය අයින් කරලා මෙතන තියෙන්නේ. මෙතන තියෙනවා පුතා මෙන්න මේ වටේට මේ තියෙන්නේ දරුවනේ මේ තියෙන දරුවනේ කැමිය. හරි? කැමිය. එතකොට පුතා මේ කැමිය මෙතන තියෙනවා. ඊළඟට දරුවනේ මෙන්න මෙතන තියෙනවා කන්ඩෙන්සර් එක. දාරිත්‍රකය මෙතන තියෙනවා. හරි? මෙතන දාරිත්‍රකය තියෙනවා. ඊළඟට දරුවනේ මෙන්න මෙතන මේ කැමියත් එක්ක වැඩ කරද්දි මෙන්න මෙතන දරුවනේ මේක වදිනකොට දරුවනේ මේක උඩට යටට මෙන්න මේ කොටස යනවා. ඒ යාමත් එක්ක දරුවනේ හරි? මෙන්න මෙතන දරුවනේ මේ ඔය යාමත් එක්ක දරුවනේ මෙයාගේ මේ CB point. ඒ කියන්නේ දරුවනේ මේ contact breaker එක. ඒ කියන්නේ දරුවනේ මේ අපි කියනවා මේ විස්පර්ශක තුඩු. හරි? විස්පර්ශක තුඩු දරුවනේ සීරුමාරු කරන්න මෙන්න මෙතන ඇනේ තියෙනවා. මෙන්න මෙයා දරුවනේ මෙතන වදිනකොට මේක උඩට යටට යනකොට මෙන්න මෙතන දරුවනේ විස්පර්ශක තුඩු පවතිනවා. මෙතන මේ ඊතලයේ තියෙන නිසා කොහොම හරියටම වලට පේන්නේ නැහැ. මම ඊළඟ කොටසෙන් ඒක පැහැදිලි කරන්නම්. එතකොට මේ ඩිස්ට්‍රිබියුටර් එක කප් එක අයින් කරාට පස්සේ බොඩි එක අපිට පේන්නේ මෙන්න මේ විදිහට. අපේ අධ්‍යයනයේ පහසුව සඳහා මම කන්ඩෙන්සරය දරුවනේ මෙන්න මෙහෙම ඇඳලා වලට පැහැදිලි කරන්නම්. ඊට කලින් තව එකක් මම කියන්නම්කෝ. මේ තියෙන්නේ ඔයාලට දරුවනේ අර කප් එක ගලවලා අයින් කරපු අවස්ථාවක ඔයාලට දරුවනේ මේ ඩිස්ට්‍රිබියුටර් එකේ ඉදිරි කොටස් ටික පේන විදිය. මේ තියෙන දරුවනේ මේ තියෙන විස්පර්ශක තුඩ සහිත ඒ කියන්නේ මෙතන දරුවනේ මේ බ්‍රමකයක් සහිත කොටස තියෙන මේක අයින් කරලා නැතුව මේ තියෙන්නේ මේ බ්‍රමකයක් මේකට හයි කරලා තියෙනවා. මේ කන්ඩෙන්සර් එක තියෙනවා. දරුවනේ මෙයා ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා මේ කප් එක ගලවලා අයින් කර හැකි. අයින් කරාට පස්සේ අපි දකිනවා පුතා අපේ අධ්‍යයනයේ පහසුවට පුතා හරි අධ්‍යයනයේ පහසුවට අපි දකිනවා දරුවනේ කන්ඩෙන්සරය මම තව පොඩ්ඩකින් පැහැදිලි කරන්නම්. කන්ඩෙන්සරයේ යාන්ත්‍රණය මෙන්න මෙහෙම. මේ දකින ඩිස්ට්‍රිබියුටර් එකේ බොඩි එකේ මූලික යාන්ත්‍රණය ඒ කියන්නේ මුළු ඩිස්ට්‍රිබියුටර් එකේම කාර්යය ගැන පැහැදිලි කිරීමක් කරලා ඊළඟට අපි දරුවනේ කන්ඩෙන්සර් සහ විස්පර්ශක තුඩු ගැන වෙන සාකච්ඡාවක් මෙහෙවීම කරනවා. දැන් මෙතනදී ඔබ දකිනවා මේ ඩිස්ට්‍රිබියුටර් එකේ බොඩි එක දකිනවා. මේ ඩිස්ට්‍රිබියුටර් එකේ බොඩි එකේ මෙතන තියෙනවා කන්ඩෙන්සර් එක. එතකොට මේ තියෙන පුතා බ්‍රමකය. මෙන්න මෙතන දරුවනේ තියෙන්නේ මෙන්න මේ රතු පාට කොටසක්. ඒ කියන්නේ මෙන්න මේ කොටස තියෙන්නේ. මෙන්න මෙයා දරුවනේ සම්බන්ධන තැන මෙන්න මෙතන තියෙන දරුවනේ CB point එක. මම ඔක ඊට වඩා
දරුවනේ ඔයාලට හොඳින් බලා ගන්න තව මම ඉස්සරහට තව රූපසරණක් පෙන්වන්නම්. දැනට මම මෙහෙම පැහැදිලි කරනවා. දරුවනේ මේ ඩිස්ට්‍රිබියුටර් එකෙන් වෙන කාර්ය ගැන අපි අදහසක් අපි මීට කලින් ගත්තානේ. එතකොට දරුවනේ මේ ඩිස්ට්‍රිබියුටර් එකේ දරුවනේ කන්ඩෙන්සර් එකක් තියෙනවා. ඒ වගේම දරුවනේ විස්පර්ශක තුඩු තියෙනවා. හරි? ඒ වගේම දරුවනේ භ්‍රමකයක් තියෙනවා. දැන් අපි මෙහෙම කතා කරුවොත් දරුවනේ දැන් අපි ඔය මෝටර් වාහනයක යාන්ත්‍රණය සිද්ධ වෙනකොට විශේෂයෙන්ම දරුවනේ ඔය පෙට්‍රල් ඉන්ධන මගින් දහවණය වන වාහනයක් අරගෙන එයාගේ යාන්ත්‍රණය ගැන සාකච්ඡා කරද්දී විශේෂයෙන්ම දරුවනේ මේ අපි දන්නවා ප්‍රාථමික දඟරය තුල ධාරාවක් කඩන්න ප්‍රාථමික දඟරය තුල පොතා ධාරාවක් කඩන්න අනිවාර්යයෙන්ම විස්පර්ශක තුඩු ඈත් විය යුතුමයි. විස්පර්ශක තුඩු ඈත් වෙන්න නම් අනිවාර්යයෙන්ම පුතා කැමියේ බලපෑමක් අනිවාර්යයෙන්ම තියෙන්නට වෙනවා. ඒ විස්පර්ශක තුඩු ඈත් වීමත් එක්ක ප්‍රාථමික දඟරයේ ධාරාව කැඩෙනවා. ඊට පස්සේ දරුවනේ සිද්ධ වෙනවා වෝල්ටීයතාව ක්ෂණිකව බිඳුවක් වෙනවා. ඒ වෙලාවේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මයේ අණුව ද්විතීයික දඟරය තුළ අධි වෝල්ටීයතාවයක් ඇති වෙනවා. හැබැයි ඒ ඇතිවෙන අධි වෝල්ටීයතාව ආය ඩිස්ට්‍රිබියුටර් ඇතුළට එනවා. ඇවිල්ලා ඩිස්ට්‍රිබියුටරේ තියෙන විස්පර්ශක තුඩු පුච්චන්න හදනවා. හැබැයි ඒක පුච්ච ගන්න බෑ. හේතුව එයාට සමාන්තරව මෙන්න මේ බැරල් එක දාලා තියෙනවා. මේකට අපි කියනවා කන්ඩෙන්සරය කියලා. මේ කන්ඩෙන්සරය මගින් වෙන්නේ අර අධි වෝල්ටීයතාවයේ තියෙන ආරෝපණ ටික මේකේ ගබඩා කරගන්නවා. ගබඩා කරගෙන දරුවනේ විස්පර්ශක තුඩු හරහා එක පයින්න දෙන්නේ නැහැ. ඊළඟට විස්පර්ශක තුඩු දෙක ලං වුණ අවස්ථාවේ මෙතන ගබඩා කරගත්ත ආරෝපණ ටික නිදහස් කරනවා. එතකොට ඒ ටික ගිහිල්ලා කෙලින්ම අර විස්පර්ශක තුඩු හරහා ගමන් කරලා දරුවනේ ඒ පරිපතය සම්පූර්ණ කර ගැනීම කරනවා. අපි ඒ නිසා මෙන්න මෙහෙම මේ කතා කරමු පුතා මේ ඔය ඩිස්ට්‍රිබියුටර් එකේ තියෙන එහෙම නැත්නම් ඔය බෙදා හරිනේ තියෙන දරුවනේ කන්ඩෙන්සරය ගැන මෙන්න මෙහෙම පුංචි පැහැදිලි කිරීමක්. මේ කන්ඩෙන්සරය ගැන මෙන්න මෙහෙම පුංචි පැහැදිලි කිරීමක් කරමු. මොකටද කන්ඩෙන්සරේ දාලා තියෙන්නේ කියලා. ලියන පුතා මෙන්න මෙහෙම. ලියනවා. ලියන පුතා මෙහෙම. පුලිඟු පේනුවේ පුලිඟුවක් ඇති කිරීම සඳහා අධි වෝල්ටීයතාවයක් අවශ්‍ය වේ. ඊළඟට ලියනවා මෙම වෝල්ටීයතාව ජලන දඟරයේ ප්‍රේරණය කිරීම සඳහා ප්‍රාථමික දඟරය මගින් ද්විතීයික දඟරය මත ඇති කරන චුම්බක ක්ෂේත්‍රය ඉතා ඉක්මනින් කපා හැරිය යුතුය. චුම්බක ක්ෂේත්‍රය ඉතා ඉක්මනින් කපා හැරිය යුතුය. ඊට පස්සේ ලියනවා ඒ සඳහා ප්‍රාථමිකයේ ගලන ධාරාව විස්පර්ශක තුඩු ඒකත් වියන්න දාන්න අල්සයන වෙදලා තියෙන ඒකත් වියන්න දාන්න විස්පර්ශක තුඩු ඈත්වීමත් සමගම නැවතිය යුතුය. ඊළඟට ලියනවා විස්පර්ශක තුඩු එකත් වියන්න එන්නට ඕනේ. විස්පර්ශක තුඩු ඈත්වීම
ආරම්භ වනවත් සමගම ඒ කියන්නේ CB point ඈත් වනවත් සමගම ප්‍රාථමික දඟරේ නොනැවති විස්පර්ශක තුරු ඈත් වනවත් සමගම ප්‍රාථමික දඟරයේ නොනැවති පුලිඟු ඇති කරමින් එතනත් හදාගන්න විස්පර්ශක කියලා. විස්පර්ශක තුඩු පුලිඟු ඇති කරමින් විස්පර්ශක තුඩු අල් සයන තිබුණට එක වියන්න දාන හදාගන්න විස්පර්ශක තුඩු හරහා තවදුරටත් ගලා යාමට තත් කරයි. විස්පර්ශක තුඩු හරහා තවදුරටත් ගලා යාමට තත් කරයි. එතකොට මොකද වෙන්නේ? විස්පර්ශක තුඩු දරුවන අර ඉග්නිෂන් ඒ කියන්නේ අර ස්පාක් වැඩිපුර ගහන්න ගත්ත ගමන් ඔය විස්පර්ශක තුඩු පුතේ පිච්චෙන්න පුළුවන්. පැහැදිලිද? ආන් එක වලක්වලා හරි අන්න ඒක වලක්වා ගන්න තමයි ඔය විස්පර්ශක තුඩු වලට සමාන්තරගතව දාරිත්‍රකයක් දාලා තියෙන්නේ. ඒ නිසා ලියන්නේ මෙන්න මෙහෙම. මේ නිසා මොනතෙන් ගලා යාමට තත් කරයි. මේ නිසා චුම්බක ක්ෂේත්‍රය බිඳ වැටීමේ ශීඝ්‍රතාව අඩුවේ. චුම්බක ක්ෂේත්‍රයේ බිඳ වැටීමේ ශීඝ්‍රතාව අඩුවේ. විස්පර්ශක තුඩු එතනත් වියන්න තියෙන්නේ. ඔය එක තැනකවත් අල් සයන නෙමෙයි වියන්න දාලාම හදාගන්න. විස්පර්ශක තුඩු ඈත් වූ පසුද තුඩු අතරින් දහරාව ගලා යාමට උත්සාහ කිරීමේදී ඇතිවන පුලිඟු හේතුවෙන් විස්පර්ශක තුඩු ඉක්මනින් පිලිස්සී යෑමද සිදුවේ. හරි? ඔන්න විස්පර්ශක තුඩු ඉක්මනින් පිලිස්සෙන්න පුළුවන් කියලා කිව්වා. ඒක වළක්වන්න තමයි පුතා මේ කන්ඩෙන්සර් එකක් යොදාගෙන තියෙන්නේ. හරි? රයිට්. ලියනවා. මෙම අවාසිය ඒක වළක්වන්න තමයි පුතා අපි විස්පර්ශක තුඩු යොදාගෙන තියෙන්නේ. ඒ නිසා ලියනවා මෙම අවාසිය මගහරවා ගැනීම සඳහා විස්පර්ශක තුඩු වලට සමාන්තරව කන්ඩෙන්සරයක් සම්බන්ධ කරයි. විස්පර්ශක තුඩු වලට සමාන්තරව කන්ඩෙන්සරයක් සම්බන්ධ කරයි. හරි. ඔන්න පුතා කන්ඩෙන්සර් එකක් දාන්න හේතුවයි අපි ඔය පැහැදිලි කළේ. හොඳට මේ ටික පුතාලා බලා ගන්න. විභාගෙදී අහනවා ඇයි ඩිස්ට්‍රිබියුටර් එකකට කන්ඩෙන්සර් එකක් දාලා තියෙන්නේ? ඇයි ඩිස්ට්‍රිබියුටර් එකකට විස්පර්ශක තුඩු දාලා තියෙන්නේ? ඔව් අහනවා. ඒ නිසා හොඳට පුතාලා ඔක තේරුම් ගන්න උත්සාහ කරන්න. හරි. ඒත් එක්කම ඔක ලියන අතරතුර මම මතක් කරන්නම් පුතා දැන් අපි මේ වෙනකොට ඔයාලට දීලා තියෙනවා මේ ඔයාලගේ ඔටෝමොබයිල් වලට දරුවනේ අපි බහුවර්ණ සහ රචනා ප්‍රශ්න පත්‍රයක් අඩංගු දරුවනේ ඩොකියුමන්ට් එකක් ඔයාලට දීලා තියෙනවා මේ මාසෙ සඳහා. අපි පුතා එහි ඒ ගැටලු සාකච්ඡාව දරුවනේ ලබන සතියේදී අපි ආරම්භ කරනවා. ඔයාලට මම දරුවනේ අපේ සාමාන්‍ය තියරි පන්තියට සමගාමීව වෙනත් දවසක ඔයාලට දරුවනේ ඒ ගැටලු සාකච්ඡාව අපි ආරම්භ කරනවා. ඒ සඳහා මම ඔයාලට දරුවනේ ඒ කියන්නේ මේ ගැටලු සාකච්ඡාව කරන ක්ලිප් එක ඉස්සරහට අපි දරුවනේ ලබා දෙනවා. ලබන සතිය ඉරිදට කලින් ඔයාලට දරුවනේ ඒකේ මම අවස්ථා දෙකකට
බෙදාගෙන තමයි ඒ ගැටලු සාකච්ඡාව සිද්ධ කරන්නේ. ඔයාලට දරුවනේ ඒ සඳහා ඒ ගැටලු සාකච්ඡාවේදී කරන ආකාරය පිළිබඳව ඔයාලට දරුවනේ ලබන සතියේ සතියන්තයට කලින් ඒ කියන්නේ සෙනසුරාදා සහ ඉරිදා කියන දවස්වලට එන්න කලින් ඔයාලට සතිය මැද දවසක ඔයාලට දරුවනේ මේ කොටස් ටික නැවත අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පැහැදිලිනේ? හරි. හොඳයි. ඊළඟට පුතේ අපි යනවා කතා කරන්න දැන් අපි ඩිස්ට්‍රිබියුටර් එකක තියෙන කන්ඩෙන්සර් එක ගැන කතා කළා. ඊළඟට මම කතා කරන්න එනවා විස්පර්ශක තුඩු ගැන. මම හිතන්නේ මේ ටික ඉවරයි. අපි යනවා ඉස්සරහට වෙන්නේ මෙහෙම විස්පර්ශක තුඩු. හරි? විස්පර්ශක තුඩු ඒ කියන්නේ contact breaker points ගැන අපි කතා කරන්නට එනවා. දැන් පුතාලට මෙන්න මේ රූප සරහනත් ඔයාලගේ රූපකොලේ දීලා තියෙනවා. හරි? right. මේ තියෙන දරුවනේ මේ විස්පර්ශක තුඩු තියෙනවා. මෙතන contact breaker point තියෙනවා. මෙන්න මේ තියෙන දරුවනේ විස්පර්ශක තුඩු. මෙතන තියෙනවා පුතා කැමිය තියෙනවා. ඔයාලට දරුවනේ හොඳින් අවබෝධ වේවි මම මේ කියන කාරණාව. මෙතන තියෙනවා පුතා කැමිය තියෙනවා. මෙතන තියෙනවා විස්පර්ශක තුඩු තියෙනවා. මෙතන තියෙනවා කන්ඩෙන්සරය. හරි? දැන් ඔය ඉගෙන ගත්ත කරුණු කාරණා සියල්ලක්ම දරුවනේ අපි කැටි කරලා කෙටියෙන් මෙන්න මේව පැහැදිලි කරන්නට යනවා. මේ රූප සරහනත් එක්කම. පුළුවන් නම් මේ රූපය පුතා ඇඳලා කොටස් නම් කරගත්තත් හොඳයි. එහෙම නැතිනම් රූපය කපලා අලව ගන්න වෙලා යනවා වගේ නම් හොක් කම්මැලි නම්. හරි? right. පුළුවන් නම් මේක ඇඳලාම අතින් ඇඳලාම කොටස් ලකුණු කරගන්නව නම් වඩාත් හොඳයි. හොඳයි. මම දැන් පැහැදිලි කරනවා මේ ඉගෙනගත්ත කාරණා ටිකක් තිබ්බනේ ටිකක් කතන්දර ලොකුයි වගේ තිබුණානේ. ඒ ලොකු කතන්දර සේරම මම ගොනු කරලා වෙන්නේ මෙහෙම කියන්න යන්නේ දැන්. විස්පර්ශක තුඩු දරුවනේ අතර ඒ කියන්නේ දැන් මේ කැමිය කරකැවෙනකොට මෙතන කැමිය පුතා කරකැවෙනකොට මෙන්න මේ කොටස මේ කොක්ක වගේ කොටස උඩ යට ගිහිලා විස්පර්ශක තුඩු ඈත්වීම ලංවීම කරනවා. මේ ඈත්වීම ලංවීම සිද්ධ කරනකොට මෙතනදී සිද්ධ වෙන යාන්ත්‍රණය තමයි දරුවනේ මේ විස්පර්ශක තුඩු ඈත් වෙනකොට ප්‍රාථමික දංගරයේ ධාරාව කැඩිලා ද්විතීයිකයේ අධිවෝල්ටීයතාවයක් ඇති වෙනවා. ඒ අධිවෝල්ටීයතාව මේ ඈත් වෙච්ච අවස්ථාවේ මේ දෙන්න අතරින් පයින්න ගත්තොත් මේ තුඩු පිච් වෙනවා. ඒක වළක්වන්න ඒකට සමාන්තරගතව කන්ඩෙන්සර් එකක් දාලා තියෙනවා. ආන් එක මම සරලව වෙන්නේ මෙහෙම කියනවා. දැන් මේ කොටස් ටික ඔයාලා රූප සරහනේ ලකුණු කරගෙන ඉවර ඇති. දැන් රූප සරහන තුල මේ ටික ලකුණු කරගන්න වලට දරුවනේ අවස්ථාව තියෙනවා. මේක ලකුණු කරගත්ත නැති කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක ස්ටොප් කරලා මේක පුතේ රූප සරහන ඇඳලා මේ ටික ලකුණු කරගන්න. එහෙම නැත්නම් print out ගත්තා නම් ඒකේ තියෙන සටහන තුල මේ ටික නම් කර ගැනීම කරන්න. හරි? right. හොඳයි. තවදුරටත් අඩුපාඩු දෙන කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක ස්ටොප් කරලා මේ වැඩේ කරන්න. අපි පුතා ඉස්සරහට යමු. හරි. අපි එන පුතා කතා කරන්නේ ඒ ගැන පුංචි පැහැදිලි කිරීමක් මෙන්න මෙහෙම. ලියන පුතා මෙන්න මෙහෙම. ලියන්න. කෙටියෙන් අපි කියනවා මෙන්න මෙහෙම මේ වෙනකන් කතා කරපො කතන්දරවල සාරාංශය ලියනවා. කන්ඩෙන්සරයට විද්‍යුත් ශක්තිය ගබඩා කර ගැනීමේ ශක්තිය ඇති නිසා විද්‍යුත් ශක්තිය ගබඩා කර ගැනීමේ ශක්තිය ඇති නිසා විස්පර්ශක තුඩු එතනත් අල් සායන තිබ්බට වියන්න දාගන්න. විස්පර්ශක තුඩු ඈත්වීමට පටන්ගත් මොහොතේම ප්‍රාථමික ධාරාව විස්පර්ශක තුඩු හරහා ගලා යාම නවතා කන්ඩෙන්සරය හරහා ගලා ගොස් එය ආරෝපණය කරයි. කන්ඩෙන්සරය හරහා ගලා ගොස් එය ආරෝපණය කරයි. මේ නිසා ප්‍රාථමික දංගරය මගින් ඇති කරනු ලබන චුම්බක ක්ෂේත්‍රය ඉතා ඉක්මනින්
නැවති ප්‍රාථමික දඟරය මගින් ඇති කරන චුම්බක ක්ෂේත්‍රිත ඉක්මනින් නැවති ද්විතීයික දඟරයේ අධිවෝල්ටීයතාව ද්විතීයික දඟරයේ අධිවෝල්ටීයතාව ප්‍රේරණය කරනු ලබයි. අධිවෝල්ටීයතාව ප්‍රේරණය කරනු ලබයි. යටි ලියනවා. එමෙන්ම විස්පර්ශක තුරු පිලිස්සී යාමද අඩු වී එය ආරක්ෂාවේ විස්පර්ශක තුරු පිලිස්සී යාමද අඩු වී එය ආරක්ෂාවේ හොඳයි. ඔන්න පුතා මම කන්ඩෙන්සරය ගැන කතන්දර ගොඩාක් කතා කළා. කන්ඩෙන්සරය ගැන කතා කරද්දී දරුවනේ විස්පර්ශක තුඩු ගැන කතා කළා. කන්ඩෙන්සරය ගැන කතා කළා. ඩිස්ට්‍රිබියුටරය ගැන කතා කරද්දී. එතකොට පුතා ඔය කාරණා සියල්ලක්ම හොඳින් අවබෝධ කරගන්න. මම ඔතනින් කන්ඩෙන්සරයක් හා සම්බන්ධ කොටස් වල යාන්ත්‍රණ ටික පුතා අවසන් කරනවා. හරි? හොඳයි. ඔබ මතක තියාගන්න ඕන සරලම කාරණාව තමයි ඩිස්ට්‍රිබියුටර් එකේ තියෙනවා දරුවනේ විස්පර්ශක තුඩු ඈත් වෙනකොටම අර දරුවනේ ජුලන දඟරයේ ප්‍රාථමිකය හරහා ගලන ධාරාව කැපිලා ගිහිල්ලා වෝල්ටීයතාව ක්ෂණික වඩු වෙනවා. ඒ වෙනකොට විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය හරහා ද්විතීයික දඟරයේ අධිවෝල්ටීයතාවයක් ප්‍රේරණය වෙනවා. ඊළඟට ඒ අධිවෝල්ටීයතාව දරුවනේ ඩිස්ට්‍රිබියුටර් එකේ විස්පර්ශක තුඩු හරහා යන්න ගියප ගමන් ඒ ටික පිච් වෙනවා. ඒක වළක්වන්න ඒකට සමාන්තරගතව දාරිත්‍රිකයක් දාලා තියෙනවා. අන්න ඔය ටික මතක තියාගත්තා නම් හරි. හොඳයි. මම හිතනවා මේ ටික ලියලා ඉවරයි කියලා. අපි එන පුතා ඉස්සරහට. හරි? අපි එන පුතා ඉස්සරහට. එහිදී සාකච්ඡා කරන පුතා මෙන්න මේ කාරණා ටික. හරි? අපි සාකච්ඡා කරන මෙන්න මේ කාරණා ටික. අපි එන පුතා කතා කරන්නේ මෙයාගේ ස්පාර්ක් ප්ලග් එක. එහෙම නැත්නම් පුලිඟු පේනුව පිළිබඳව සාකච්ඡා කරන්නට යනවා. ස්පාර්ක් ප්ලග් එක නැත්නම් පුලිඟු පේනුව. පුතා දැන් මේ පුලිඟු පේනුව ගැන අපි කතා කරනකොට හරි? පුලිඟු පේනුව ගැන පුතා අපි කතා කරනකොට මෙහිදී අපි දකිනවා දරුවනේ මෙන්න මෙහෙම යාන්ත්‍රණයක්. හරි? මම පැහැදිලි කරනවා. මේ ස්පාර්ක් ප්ලග් එක ගැන කතා කරද්දී පුතා මේ ස්පාර්ක් ප්ලග් එකකට අපි අධිවෝල්ටීයතාව ලබා දීම සිද්ධ කරනකොට එයාගෙන් දරුවනේ මෙන්න මේ ඒ කියන්නේ මේ ස්පාර්ක් ප්ලග් එකේ තියෙනවා පුතා මේ ටර්මිනල් දෙකක් අග්‍ර දෙකක් මෙන්න මෙතනයි මෙන්න මේ කහපාට කොටසට අපි කියනවා පුතා මේ කහපාට කොටසට අපි නමක් කියනවා මේ මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය කියලා. මෙන්න මේ යට කොටසට අපි කියනවා පුතා නමක් භූගත ඉලෙක්ට්‍රෝඩය කියලා. මේ මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය සහ භූගත ඉලෙක්ට්‍රෝඩය කියන දෙන්න අතර තියෙන පොඩි ગેප් එකක්. මේ ગેප් එක මිලිමීටර 0.6ත් මිලිමීටර 1ත් අතර පරතරයක් තියෙනවා. දැන් එන්ජිමේ වර්ගය අනුව මේ ગેප් එක වෙනස් වෙනවා. හරි? එතකොට මේ පරතරය දරුවනේ සකස් කිරීම අනිවාර්ය සාධකයක්. එතකොට මේ මැද තියෙන මේ කහපාට පටිය මම හඳුන්වන්නේ මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය කියලා. මේ කොටස හඳුන්වන්නේ පුතේ මම භූගත ඉලෙක්ට්‍රෝඩය කියලා. ඔය දෙන්න අතර තියෙන ગેප් එක තමයි දරුවනේ අපි හඳුන්වන්නේ පුලිඟු පේනු පරතරය කියලා. එතකොට මේ පුලිඟු පේනුමක් ගත්තට පස්සේ පුලිඟු පේනුවක කොටස් කීපයක් තියෙනවා. මේ කනෙක්ටර් එකක්. අපි එකට කියනවා පුතා සම්බන්ධකය. නැත්නම් සම්බන්ධක අග්‍රය කියලා කියනවා. මෙන්න මෙතන තියෙනවා පුතා මේ සෙරමික් ඉන්සුලේටර් එකක්. පෝසිලේන් පරිවාරකයක් තියෙනවා. අපි මැටි කට්ටේ කියලාත් ඕකට සාමාන්‍යයෙන් කියනවා. මැටි කට්ටේ කියලාත් කියනවා. මෙන්න මෙතන තියෙනවා පුතා මෙටල් බොඩි එකක් තියෙනවා. ලෝහ ආවරණයක් තියෙනවා. හරි? රයිට්. එතෙන් පුතා ඔන්න ඔය කොටස් ටික තමයි ස්පාර්ක් ප්ලග් එකක පුතා අපි දකින මූලිකම කොටස් ටික වෙන්නේ. එන්න අපි මේ ස්පාර්ක් ප්ලග් එකක දකින මූලික කොටස් ටික පිළිබඳව අවබෝධයක් අපි ගමු ඊළඟට. හැබැයි ඊට කලින් මම පුලිඟු පේනුව ගැන පුංචි පැහැදිලි කිරීමක් කරනවා. ස්පාර්ක් ප්ලග් කියලා දාලා හරි ස්පාර්ක් ප්ලග් කියලා දාලා මේ සටහන් මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ මෙන්න මෙහෙම ලියනවා පුතා. හරි? ලියන පුතා පුලිඟු පේනුව කියලා දාලා මෙන්න මෙහෙම ලියනවා. ලියනවා. පෙට්‍රල් වාත මිශ්‍රණය දහනය කිරීම සඳහා පෙට්‍රල් වාත මිශ්‍රණය දහනය කිරීම සඳහා අවශ්‍ය පුලිඟුව ඇති කිරීම පුලිඟු පේනුව මගින් සිදු කරයි. අවශ්‍ය පුලිඟු ඇති කිරීම පුලිඟු පේනුව මගින් සිදු කරයි.
පුලිඟු පේනුවේ පුලිඟු පේනුවේ පුලිඟු පේනුවේ ඉලෙක්ට්‍රෝඩ දෙක පමණක් පුලිඟු පේනුවේ ඉලෙක්ට්‍රෝඩ දෙක පමණක් පුලිඟු පේනුවේ ඉලෙක්ට්‍රෝඩ දෙක පමණක් එන්ජිමේ දහන කුටීරය තුල එන්ජිමේ දහන කුටීරය තුල එන්ජිමේ දහන කුටීරය තුල පිහිටන පරිදි 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 සිලින්ඩර හිසට ස්ක්‍රූප පොට මගින් සිලින්ඩර හිසට ස්ක්‍රූප පොට මගින් සවිවේ එයට අධික වෝල්ටීයතාවයක් යෙදෙන බැවින් 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 විදුලිය කාන්දු නොවන ලෙස පෝසිලේන් පරිවාරක යොදා ඇත 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 හොඳයි ඊට පස්සේ පොත මම එනවා කතා කරන්න මේ ස්පාර්ක් ප්ලග් එක හරස් කඩක් පිළිබඳව මෙන්න මෙහෙම ස්පාර්ක් ප්ලග් එකක තියෙන හරස් කඩක් පිළිබඳව හොඳයි මම හිතන්නේ මේ ටික ඔයාලා ලියලා ඉවරයි පුතා අඩුපාඩු තියෙනවා නම් වීඩියෝ එක ස්ටොප් කරලා මේ ටික නෝට් කරගන්න නැත්නම් අපි එනවා පුතා ඉස්සරහට එහිදී එනවා පුතා අපි සාකච්ඡා කරන්න මෙන්න මෙයා ඒ වගේම පුතා මට මෙතනදී කියන්න තියෙනවා මේ පුලිඟු පේනුවක් ගත්තට පස්සේ විශේෂයෙන්ම පුලිඟු පේනුව ඉලෙක්ට්‍රෝඩ දෙක තියෙනවනේ භූගත ඉලෙක්ට්‍රෝඩය සහ පුතා මේ මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය හදලා තියෙන පුතා මේ නිකල් ලෝහය පදනම් කරගෙන නිකල් ඉලෙක්ට්‍රෝඩ වලින් තමයි මේක හදලා තියෙන්නේ මොකද හේතුව අධික උෂ්ණත්ව සහ පීඩන වලට ඔරොත්තු දෙන්න නම් නිකල් ලෝහයෙන් තමයි මේ දෙන්න හදන්නට ඕන. ඒ වගේම මේ භූගත ඉලෙක්ට්‍රෝඩය සහ ඔය අපි කියන මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය කියන ඉලෙක්ට්‍රෝඩ දෙක අතර ગેප් එක මිලිමීටර් 0.6 මිලිමීටර් එකක් අතර පුතා තියෙන්නට ඕන. ඒ නිසා අපි මෙන්න මෙහෙම කතා කරමු ස්පාර්ක් ප්ලග් එක ගැන. හරි? ස්පාර්ක් ප්ලග් එක ගැන අපි පුතා මෙන්න මෙහෙම සාකච්ඡාවක් මෙහෙයවීම සිද්ධ කරනවා. අපි කතා කරමු මෙහෙම. ලියන්න පුතා මෙන්න මෙහෙම. ඔය මෙයාට යටින් තවදුරටත් මෙන්න මේ විස්තරයක් ලියන අපි මෙහෙම ලියන්න. ලියන පුතා සිලින්ඩරය තුල ඇතිවන පීඩනය හා උෂ්ණත්වය යටතේ ක්‍රියා කිරීමේදී එයට ඔරොත්තු දීම සඳහා ඉලෙක්ට්‍රෝඩ නිකල් මිශ්‍ර ලෝහයෙන් තනා ඇත. ඉලෙක්ට්‍රෝඩ අතර පරතරය පුලිඟු පේනු පරතරය ලෙස හැඳින්වේ. ඉලෙක්ට්‍රෝඩ අතර පරතරය කියන්නේ ગેප් එක. පුලිඟු පේනු පරතරය ලෙස හැඳින්වේ. මෙම පරතරය එන්ජින් වර්ගය අනුව වෙනස් වෙයි.
සාමාන්‍යයෙන් මෙහි පරතරය මිලිමීටර 0.6 ඉරක් මිලිමීටර් 1 දක්වා අගයක් ගනී. සාමාන්‍ය මෙහි පරතරය මිලිමීටර් 0.6 ඉරක් මිලිමීටර් 1 දක්වා අගයක් ගනී. 1 දක්වා අගයක් ගනී. නියමිත අගය ඒ කියන්නේ අදාළ එන්ජිමට ගැලපෙන අගය කියන අදහසයි. නියමිත අගය එන්ජින් නිෂ්පාදකයා විසින් නියමිත අගය එන්ජින් නිෂ්පාදකයා විසින් නියම කරනු ලැබේ. නියමිත අගය එන්ජින් නිෂ්පාදකයා විසින් නියම කරනු ලැබේ. නියම කරනු ලැබේ. හරි. එන්ජින් නිෂ්පාදකයා විසින් තමයි දරුවනේ අවශ්‍ය පුළිඟු පේන පරතරය කීයද කියලා හරියටම කියන්නේ. හොඳයි. ඔන්න දැන් අපි යනවා ඊළඟට කතා කරන්න මේ ස්පාර්ක් ප්ලග් එකක හරස්කඩ සතහනක් පිළිබඳව. අභ්‍යන්තර කොටස් සකස් වෙලා තියෙන ආකාරය පිළිබඳව. ඉතින් මගේ පුතාලා දැන් නෝට් එක ලියලා ඉවර නැති අය ඉන්නවා නම් ඉක්මනින් වීඩියෝ එක ස්ටොප් කරලා මේ ටික නෝට් කරගන්න. අපි යන් ඉස්සරහට පුතා මෙන්න මෙහෙම අපි යනවා කතා කරන්න ස්පාර්ක් ප්ලග් එකක තියෙන අභ්‍යන්තර සැකැස්ම පිළිබඳව කතා කරන්න. මේ අපි දකින්න පුතා ස්පාර්ක් ප්ලග් එකක තියෙන අභ්‍යන්තර සැකැස්ම ඔබට මම පුතා මේ රූපසරණ දීලා තියෙනවා. දැන් ඔබට හැකියාවක් තියෙනවා නම් මේක දරුවනේ අඳින්න ඔබ ඇඳ ගන්න. ඇඳලා තමයි කොටස් ටික ලකුණු කරන්නට ඕන. එහෙම ඉතින් බෑ වගේ නම් මේ ඔයාලා print out ගත්ත කොලේ කපලා ඔතනින් අලවගෙන දරුවනේ කොටස් ටික ලකුණු කරගනිමු. මෙයාගේ පුතා අපි ඒ වලට කියනවා. හරි? මෙයාගේ පුතා අපි ඒ වලට කියනවා මේ තියෙන පුතා සම්බන්ධක අග්‍රය. මෙතනින් තමයි දරුවනේ අධි වෝල්ටේජතාව ලබා දීම කරන්නේ. මේ B කියලා කියනවා පුතා අපි පෝසිලෙන් පරිවාරකය. ඔකට අපි මැටි කට්ට කියලාත් කියනවා. පෝසිලෙන් පරිවාරකය. C වලට කියනවා පුතා අපි මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය කියලා. D වලට කියනවා ලෝහ ආවරණය කියලා. E වලට කියනවා පුතා භූගත අග්‍රය කියලා අපි කියනවා. භූගත අග්‍රය. පැහැදිලිනේ? හරි. අපි කොටස් ටික ලකුණු කරමු. මෙන්න මෙහෙම පුතා ඔය සරහනට අදාළව අපි කොටස් ටික ලකුණු කරනවා. A සම්බන්ධක අග්‍රය. නෝට් කරගන්න පැහැදිලිව. කැපිටල් A කියන්නේ පුතා සම්බන්ධක අග්‍රය. කැපිටල් B. කැපිටල් B කියලා කියනවා පුතා පෝසිලෙන් පරිවාරකය. කැපිටල් B කියන්නේ පුතා පෝසිලෙන් පරිවාරකය. කැපිටල් B කියන්නේ පෝසිලෙන් පරිවාරකය. කැපිටල් C කියන්නේ පුතා මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය. මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය. ඊළඟට පුතා D කියලා අපි කියනවා පුතා ලෝහ බඳ. D කියලා කියනවා ලෝහ බඳ. E කියලා කියනවා පුතා භූගත ඉලෙක්ට්‍රෝඩය. E කියලා කියනවා පුතා අපි භූගත ඉලෙක්ට්‍රෝඩය. ඔන්න ඔය ටික පුතා පැහැදිලිව සලකුණු කර ගැනීම කරන්න. මොකද හේතුව ඔයාලට එක්සෑම් එකේදී ඔය ස්පාර්ක් ප්ලග් එකක අභ්‍යන්තර සැකස්මවල් අඳින්න ඔයාලට දරුවනේ එන නිසා. හරි. වීඩියෝ එක ස්ටොප් කරලා මේ ටික නෝට් කරගෙන අහවර කරන්න. මම හිතනවා පුතාලා වැඩි ඉවරයි කියලා. වැඩි ඉවර නැති කෙනෙක් ඉන්නවා නම් නැවතත් පුතා වීඩියෝ එක ස්ටොප් කරලා මෙයාව පුතා නෝට් කරන්න උත්සාහ කරන්න. හරි. හොඳයි. ඉවරයි මම හිතන්නේ. අපි පුතේ ඉස්සරහට එමු මෙන්න මෙහෙම. ස්පාර්ක් ප්ලග් එකේ කොටස් ටික ලකුණු කරාට පස්සේ අපි යන පුතා කතා කරන්න. මේව දකින්න පුතා මේ ඔබට මේ ඉස්සරහට දීලා තියෙනවා. මේ ස්පාර්ක් ප්ලග් එකක පුතා ප්ලග් ගැප් එක දරුවනේ චෙක් කරන විදිය. මේ ස්පාර්ක් ප්ලග් එකේ භූගත ඉලෙක්ට්‍රෝඩය සහ මධ්‍ය ඉලෙක්ට්‍රෝඩය අතරට පුතා ස්පර්ශක ආමානයක අදාළ ඒ දරුවනේ ලෝහ පතුර යොදලා තමයි එයාගේ දරුවනේ ගැප් එක හරියටම තියනවද කියලා අපි පුතා මෙහෙම පරීක්ෂා කිරීම සිද්ධ කරනු ලබන්නේ. පැහැදිලිද? මේ රූප සරණ වලට දීලා තියෙන නිසා මේක පුතා අලව ගන්න. අලවලා යටින් ලියන මෙන්න මේ වාක්‍ය ඛණ්ඩය. ලියන්න පුතා මෙන්න මේ වාක්‍ය ඛණ්ඩය මේක අලෙව්වට පස්සේ අලවන්න ඉඩ තියාගෙන ලියන්න පුතා යටින්. පුළිඟු පේනු පරතරය මැනීමට පුළිඟු පේනු පරතරය මැනීමට ස්පර්ශක ආමානය යොදා ගනී. 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 ස්පර්ශක ආමානය යොදා ගනී. හරි. ඉවරයි. ඊළඟට පුතේ එනවා අපි සාකච්ඡා කරන්නට. හරි. මේ පාඩමේ ඊළඟ කොටස එනවා අපි කතා කරන්න පුතා මේ බැටරි කොයිල් ජ්වලන පද්ධතියක තියෙන අවාසි ගැන. දැන් මේ බැටරි කොයිල් ජ්වලන පද්ධතියක තියෙන අවාසි තමයි පුතා මෙයාගේ තියෙනනේ විස්පර්ශක තුඩු කාලයක් ඇද්දේ පුතේ මේ තුඩු ගැටිලා තුඩු ගෙවිලා යනවා. ඒක ගැටලුවක්. කාලයක් ඇද්දේ පුතා මේ තුඩු අතර තියෙන පරතරය වෙනස් වෙනවා. ඒක පුතා අවාසියක්. ඒ වගේම මේ බැටරි කොයිල් ජ්වලන පද්ධතියක දරුවනේ සාමාන්‍යයෙන් ඔය
ප්‍රාථමික දඟරය හරහා යවන්න පුළුවන් උපරිම කරන්ට් එක ඇම්පියර් 3ක් විතර කරන්ට් එකක් යවන්න පුළුවන්. ඒ නිසා දරුවනේ එමගින් උත්පාදනය කළ හැකි ද්විතීයික දඟරයේ අධි වෝල්ටීයතාවට යම් සීමාවක් එනවා. මොකද අද වෙනකොට වර්තමානයේ ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතිවල වෝල්ටීයතාව වෝල්ට් 60000ක් විතර වැඩි කරගන්න පුළුවන්. දැන් බැටරිකල් ජ්වලන පද්ධතියක උපරිම පරාසය 16000ත් 24000ත් අතර අගයක් එන්නේ. හැබැයි ඉලෙක්ට්‍රොනික ජ්වලන පද්ධතිවල වර්තමානයේ වෙනකොට වෝල්ට් 60000ක් විතර ගන්නවා. නමුත් ඔය බැටරිකල් ජ්වලන පද්ධතිවල එච්චර ලොකු වෝල්ටීයතාවයක් ගන්න බෑ. මොකද අර ඇම්පියර් 3ක වගේ පොඩි කරන්ට් එකකින් මග නතර වෙනවා. පැහැදිලිද? හරි. ඒ නිසා දරුවනේ ඒ වගේම මේ ඔය බැටරිකල් ජ්වලන පද්ධතිවලදී අපිට හම්බ වෙනවා දරුවනේ තව කතන්දරයක්. ඒ තමයි මේ දරුවනේ මේ අපිට හම්බ වෙන ඩුවල් ඇන්ගල් එක. ඒ කියන්නේ දැන් විස්පර්ශ කියන්නේ දැන් අපි දරුවනේ දැන් කැමිය කරකැනකොට විස්පර්ශක තුඩු පුදේ විස්පර්ශක තුඩු ඈත් වීම ලං වීම සිද්ධ වෙනවනේ. දැන් විස්පර්ශක තුඩු ලං වෙලා තියෙන මොහොතේ යම් දුරක් කැමිය කරකවන්න පුළුවන්. කැමිය කරකැන විස්පර්ශක තුඩු ලං වෙලා තියෙන යම් සීමාවක් තුල. එතකොට දැන් දරුවනේ ඔය මොනවද බැටරිකල් ජ්වලන පද්ධතියක මේ කැමිය කරකුණා කියලා දරුවනේ හැම අවස්ථාවකම විස්පර්ශක තුඩු ඈත් වීම සිද්ධ වෙන්නේ නැතු මට්ටමක් එනවා. එතකොට දරුවනේ මේ අපිට අර වාහනේ වේගයෙන් ගමන් කරනකොට ලබා දෙන්න අර කියන්නේ විස්පර්ශක තුඩු දරුවනේ ටට්ටක් ගාලා ඈත් වීම ලං වීම සිද්ධ වෙනවනේ. මේ ඉක්මනින් ඈත් වීම ලං වීම සිද්ධ වෙනකොට දරුවනේ අර අධික පුලිඟු ප්‍රමාණයක් උත්පාදනය කරන්න බැරි වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ ස්පාර්ක් ඒ වගේම දරුවනේ මේ විස්පර්ශක තුඩු නිකන් යම් අවස්ථාවක පොළාපයින් අපි ඒකට කියන බම්ප් වෙනවා කියලා. නිකන් මෙහෙම අර ස්ලෝ මෝෂන් ගත්තාම වේගෙන් කරකෙද්දි හිමීට ලං වෙනවා හිමීට ඈත් වෙනවා වගේ පිහිටීමකට එනවා. ඒකත් පුලිඟු දුර්වල වෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා බැටරිකල් ජ්වලන පද්ධතිය අද වෙනකොට පුතා භාවිතයෙන් ඉවත් වෙන්න හේතුව ඔන්න ඕකයි. අපි කතා කරමු මෙහෙම ටොපික් එක ලියව බැටරිකල් ජ්වලන පද්ධතියක ඇති අවාසි. මෙන්න මේවයි පුතා අවාසි. පැහැදිලිව ලියනවා අවාසි ටික. ලියන පුතා පළවෙනි අවාසි ලියන්න. විස්පර්ශක දුරුව හැමතැනම ස්පර්ශක කියලා ආවට ඒක වියන්න දාලා හදා ගන්න පුතාලා. ඔක මුළු ලෙසන් එකේම වියන්න එන්නට ඕනේ. විස්පර්ශක තුඩු විටින් විට විස්පර්ශක තුඩු විටින් විට පිරිසිදු කිරීමට හා විස්පර්ශක තුඩු විටින් විට පිරිසිදු කිරීමට හා තුඩු පරතරය සැකසීමට හා තුඩු පරතරය සැකසීමට හා අලුතින් යෙදීමට සිදුවේ. 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 ඔන්න එකක්. ඊළඟ ඩොට් එක දානවා. එන්ජිමේ ඉහළ වේගවලදී විස්පර්ශක තුඩු එතනත් වියන්න එන්නට ඕන. එන්ජිමේ ඉහළ වේගවලදී විස්පර්ශක තුඩු වැසී ඇති කාලය එන්ජිමේ ඉහළ වේගවලදී විස්පර්ශක තුඩු වැසී ඇති කාලය අඩුවීමෙන් විස්පර්ශක තුඩු වැසී ඇති කාලය අඩුවීමෙන් ජ්වලන දඟරයේ නිපදවෙන අධි වෝල්ටීයතාව අඩුවී පුලිඟු දුර්වල වීම. ඒ කියන්නේ වාහනේ වේගය වැඩි වෙද්දී විස්පර්ශක තුඩු දරුවනේ මෙහෙම වේගෙන් ක්‍රියාත්මක වෙනවනේ. මෙහෙම වේගෙන් ක්‍රියාත්මක වෙද්දී අර ගැටිලා තියෙන කාලේ දැන් ඔයාලට බලන්නකො දැන් මගේ මේ අත ඇඟිලි ක්‍රියාත්මක වෙන විදිය. දැන් මෙහෙම යන්න ඕන එක්කෙනා වේගෙන් මෙහෙම ගමන් කරනකොට දරුවනේ තුඩු ගැටිලා පවතින කාල සීමාව දරුවනේ මොකද වෙන්නේ? අඩු වෙනවනේ. අඩු වුණාම අධි වෝල්ටීයතාවයක් ජනනය කරන්න තියෙන හැකියාව අඩු වෙලා දරුවනේ පුලිඟු දුර්වල වෙන්න පුළුවන්. හරි. තුන්වෙනි එක්කෙනා. ලියන පුතා විස්පර්ශක තුඩු මගින් පාලනය කළ හැකි දහරාව ඇම්පියර 3කට පමණ සීමා කිරීමට සිදුවීම හේතුවෙන්
ඇම්පියර 3කට පමණ සීමා කිරීමට සිදුවීම හේතුවෙන් ඇම්පියර 3කට පමණ සීමා කිරීමට සිදුවීම හේතුවෙන් ඇම්පියර 3කට පමණ සීමා කිරීමට සිදුවීම හේතුවෙන් ප්‍රාථමික ධාරාව වැඩි කර ගැනීමට ප්‍රාථමික ධාරාව වැඩි කර ගැනීමට නොහැකි වීම 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 හරි අවසාන අවාසිය ලියනවා එන්ජිමේ ඉහළ වේගවලදී ඒ කියන්නේ වාහනේ ස්පීඩ් වැඩි කරද්දී එන්ජිමේ ඉහළ වේගවලදී එතනත් ස්පර්ශක නෙමෙයි වියන්න දාන්න විස්පර්ශක තුඩුවල එන්ජිමේ ඉහළ වේගවලදී විස්පර්ශක තුඩුවල සිදුවන පාවීම හා පොළා පැනීම කියන්නේ බම්ප් වීම. ඒ කියන්නේ මෙහෙම වේගෙන් මෙහෙම ක්‍රියාත්මක වෙද්දී නිකන් අපිට ස්ලෝ මෝෂන් හිතුවොත් තේරෙන්නේ ආව වැදුනා ඈත් වුණා. මේක නිකන් මෙහෙම වේගෙන් වෙද්දී එක වෙලාවක් යනවා නිකන් හිමීට සිද්ධ වෙනවා වගේ. ඒකට අපි කියන පාවීම සහ පොළා පැනීම කියලා. අන්නේ පාවීම සහ පොළා පැනීම නිසා ඩුවෙල් කෝණයේ අඩුවීමෙන් මොකද්ද ඩුවෙල් කෝණය කියන්නේ කියලා මම පැහැදිලි කරන්නම් දැන් ඊළඟට. ඩුවෙල් කෝණයේ අඩුවීමෙන් ජලන දංගරයේ උත්පාදනය කරන වෝල්ටීයතාව අඩුවීම හරි මේ ඩුවෙල් කෝණය කියලා කියන්නේ පුතා මේ විස්පර්ශක තුඩු ලං වෙලා තියෙන අවස්ථාවේ කැමිය කරගෙන කෝණය. හරි? ඕකට තමයි ඩුවෙල් ඇන්ගල් එක කියලා කියන්නේ. හරි. මෙන්න මේවා තමයි පුතා බැටරි කොයිල් ජොලන පද්ධතියක තියෙන අවාසි. මෙන්න මේ නිසා මේ අවාසි මඟ හරින ලෙස තමයි අද වෙනකොට ඉලෙක්ට්‍රොනික ජොලන පද්ධතියක් පුතා හදලා තියෙන්නේ. ඒක ලියනවා වෙනම පාටකින් මෙන්න මෙහෙම පුතා. යටි ලියන වෙනම පාටකින් රූලක් විතර අරලා යටි ලියන්න. බැටරි කොයිල් ජොලන පද්ධතිවල ඇති කියලා දාගන්න. බැටරි කොයිල් ජොලන පද්ධතිවල ඇති ඉහත දුර්වලතා මගහරවා ගැනීමට ඉලෙක්ට්‍රොනික ජොලන පද්ධති බිහිවිය හරි පුතා අපි හැබැයි ඉලෙක්ට්‍රොනික ජොලන පද්ධති පිළිබඳව අපි සිලබස් එකේ කතා කරන්නේ නැහැ අපිට තියෙන්නේ බැටරි කොයිල් ජොලන පද්ධති ගැන විතරයි ඒ නිසා ඉලෙක්ට්‍රොනික ජොලන පද්ධති ගැන අපි පුතා සාකච්ඡාවක් මෙහෙවන්නේ නැහැ හොඳයි මම ඊළඟට එන්නම් පුතා මොකද්ද මේ ඩුවෙල් ඇන්ගල් එක නැත්නම් ඩුවෙල් කෝණය කියන්නේ කියලා හරි ඔය ටික නෝට් කරගෙන ඉවරයි ඊට පස්සේ ලියනවා පුතා ඊළඟ ටොපික් එක ලියන්නේ ඩුවෙල් කෝණය නැත්නම් ඩුවෙල් ඇන්ගල් එක හරි අපි ඒකටම කියනවා තවත් නමක් ඉඳුම් කෝණය කියලා අපි ඉස්සරහ කොටසට එනවා මෙන්න මෙහෙම මේක තව ලියපු නැති කෙනෙක් ඉන්නවා වීඩියෝ එක ස්ටොප් කරලා නෝට් කරන්න එනවා අපි කතා කරන්න ඉඳුම් කෝණය ඕක තමයි ඩුවෙල් ඇන්ගල් එක නැත්නම් ඩුවෙල් කෝණය කියලා කියන්නේ ඕකමයි මේ සටහන දීලා තියෙනවා පුළුවන් නම් මේ සටහන අලවා ගන්නේ නැතුව අඳින්න උත්සාහ කරන්න මම දැන් පැහැදිලි කරනවා මෙන්න මෙහෙම හරි පොඩ්ඩක් බලන්න ඩුවෙල් ඇන්ගල් එක නැත්නම් කැම් ඇන්ගල් එක කියලාත් කියනවා මේ තියෙන පුතා විස්පර්ශක මේ තියෙන දරුණේ කැමිය මේක කැමිය මේ තියෙන විස්පර්ශක තුඩු පුතා දැන් මේ කැමිය කරකැනකොට කැමියේ මෙන්න මේ තුඩු කෙලවර මෙතෙන්ට ආවොත් මේ විස්පර්ශක තුඩු ඈත් වෙනවා ඒ කියන්නේ අපි ඒකට ලොබ් එක කියලා කියනවනේ මේ කැමියේ මෙන්න මේ තුඩ කෙලවර මෙතෙන්ට ආවොත් ආපහු විස්පර්ශක තුඩු ඈත් වෙනවා හැබැයි තුඩු කෙරවල් දෙක මග හැරලා ගියාට පස්සේ යම් කිසි කෝණයක් කරකැනකම් කැමියේ යම් කිසි කෝණයක් කරකැන පුරාවට විස්පර්ශක තුඩු ඈත් වෙන්නේ නැහැ ලං වෙලාමයි තියෙන්නේ පැහැදිලිද මේ කැමියේ තුඩවල් දෙක ආපු ගමන් තමයි මේ මෙතන තියෙන විස්පර්ශක තුඩු ඈත් වෙන්නේ පැහැදිලිනේ ඊට පස්සේ මේ තුඩවල් දෙක මග හැරලා ගියාට පස්සේ යම් කිසි ප්‍රමාණයක් විස්පර්ශක මේ කැමිය කරකැන තෙක් විස්පර්ශක තුඩු ලං වෙලා තියෙනවා අන්න ඒ නිසා පුතා මේ විස්පර්ශක තුඩු
ඈත් නොවන ලෙස කැමියට කැරකෙන්න පුළුවන් කෝණයක් තියෙනවනේ. මෙන්න මේ කෝණයට අපි කියනවා කෑම් ඇන්ගල් එක නැත්නම් ඩුවෙල් ඇන්ගල් එක කියලා. ලියන්න පුතා මෙන්න මෙහෙම. මතක තියාගන්න විභාගෙදී නිතරම අහනවා ඉදුම් කෝණය කියන්නේ මොකක්ද කියලා. ඒ නිසා පුතාලා ලියන්න මෙන්න මෙහෙම. ලියන්න පුතා කැමියේ නිර්මිත ජ්‍යාමිතික හැඩය අනුව විස්පර්ශක තුඩු වැසී ඇති කාලය තුල බෙදා හරිනේ ඇති කැමිය භ්‍රමණය වන අංශක ප්‍රමාණය ඉදුම් කෝණය ලෙස හඳුන්වයි. දැන් ඔයාලගෙන් අහුවොත් පුතා ඉදුම් කෝණය කියන්නේ මොකක්ද කියලා කෙලින්ම කියන්නේ විස්පර්ශක තුඩු වැහිලා තියෙන අවස්ථාවේ බෙදා හරිනියේ තියෙන කැමිය භ්‍රමණය වන අංශක ප්‍රමාණය තමයි ඉදුම් කෝණය කියලා පැහැදිලි කරලා නම් ඒක හොඳටම ප්‍රමාණවත්. හරි. ඔන්න දරුවනේ ඒ ටිකත් අහවරයි. හරි. අඩුපාඩු තිරණ ඉක්මනින් හදා ගන්න. හරි. මම එනවා පුතා ඊළඟට සාකච්ඡා කරන පාඩමේ අවසාන කොටසට යනවා. මම එනවා. ඒ තමයි අපි එනවා පුතා අත ගහන්න. මෙතන වැඩි ඉවරයි මං හිතන්නේ. අපි ඉස්සරහටම වෙන්නේ මෙහෙම. එනවා පුතා අපි කතා කරන අවසාන කොටස ජොලන පද්ධතියක ඇති වෙන්න පුළුවන් සරල දෝෂ. මෙතනින් පාඩම ඉවරයි. අපි බලමු ජොලන පද්ධතියක ඇති වෙන්න පුළුවන් සරල දෝෂ මොනවද කියලා. එකක් තමයි පුතා ඇති වෙන්න පුළුවන් මෙන්න මේවා. එකක් දරුවනේ ස්පාර්ක් ප්ලග් එකේ. දැන් අපි එතෙන් එන්න කලින් කතා කරමුකෝ. එකක් තමයි පුතා මේ විස්පර්ශක තුඩු පරතරය වෙනස් වෙලා තියෙනවා. විස්පර්ශක තුඩු පිච් වෙනවා පුතා. එහෙම නැත්නම් දරුවනේ ස්පාර්ක් ප්ලග් වල දෝෂ ඇති වෙනවා. එහෙම නැත්නම් ජොලන ඒ කියන්නේ ජොලන දඟරේ තියෙන්නේ ජොලන දඟරේ දෝෂ ඇති වෙනවා. එහෙම නැත්නම් වයර් පිච් වෙනවා. අධි වෝල්ටීය තාර හැන ගැලවෙනවා. නැත්නම් බුරුල් වෙනවා. ඔන්න ඔය වගේ දේවල් තමයි පුතා අපිට ජොලන පද්ධතියක ඇති වෙන්න පුළුවන් සරල දෝෂ විදිහට අපි දකින්නේ. එහෙම නැත්නම් බැටරිය දෝෂ ඇති වෙනවා. හරි? දෝෂ කීපයක් ලියමු වෙන්නේ මෙහෙම. අවසන් කරන්න යන්නේ. ජොලන පද්ධතිය ඇති වෙන්න පුළුවන් සරල දෝෂ කියලා ලියන්න. ලියලා මෙන්න මෙහෙම ලියන පුතා. පළවෙනි එක කියනවා. කීපයක් අපි ලියමු. ලියන පුතා. දාරිත්‍රකයේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම. ඊළඟ එක යන ලියනවා. ඊළඟ අවාසිය ලියනවා. නැත්නම් දෝෂය ලියනවා. පුලිඟු පේනුවේ කාබන් බැඳීම. ඊළඟ එක යන ලියනවා. පේනු පරතරය වෙනස් වීම. ඊළඟට ලියනවා. පේනුව ක්‍රියා නොකිරීම. ඊළඟට ලියනවා. විස්පර්ශක තුඩු. ඒ කියන්නේ දරුවනේ ලියනවා contact points. දෝෂ සහිත වීම. විස්පර්ශක තුඩු දෝෂ සහිත වීම. ඊළඟට ලියනවා. විස්පර්ශක තුඩු පරතරය වෙනස් වීම. ඊළඟට ලියනවා. අධිවෝල්ටීයතා රැහැන් වල දෝෂ තත්වයන්. right. මම හිතනවා පුතාලා වැඩ ටික අහවර කරගන්නට ඇති කියලා. ඔන්න අද පුතා අපි ටිකක් වැඩි කාලයක් අරගෙන වැඩ ටික දරුවනේ අහවර කළා. අඩුපාඩු තියෙන කට්ටිය ඉන්නවා නම් වීඩියෝ එක ස්ටොප් කරලා ඉක්මනින් මේ ටික නෝට් කරගන්නකෝ. හොඳයි.
මම හිතනවා පුතාලගේ වැඩ ටික හවරයි කියලා. right. ඔන්න පුතා අපි ඔටෝමොබයිල් වලට අදාළව තවත් පද්ධතියක් අවසන් කළා. ඔතනින් පුතා අපි දරුවනේ ජොලන පද්ධතියේ කාර්යයන් අවසන් කරනවා. හරි. ලබන සතියේ අපි තවත් පද්ධතියක දරුවනේ අවසානයේ දකින්න උත්සාහ කරමු. හොඳයි. ඊතර මේ මාසෙ ඉවරෙද්දී පුතා ඔයාලා ඔටෝමොබයිල් වල වැඩ ටික අපි ඉවර කරනවා. ඒකත් එක්කම දරුවනේ ඔයාලගේ ලබන සතියේ අන්තය වෙන්න කලින් ඔයාලට දරුවනේ ඔයාලගේ අර දීලා තියෙන ටියුට් එක තියෙනවා. ටියුට් එකේ ප්‍රශ්න සාකච්ඡාවක් මම කරනවා. කරන්න කොහොමද කියලා දරුවනේ මම සතිය මැද දවස්වල ඔයාලට දරුවනේ Telegram group එක කරා පණිවිඩයකින් දක්වනවා. ඔබ ඒ අනුව සූදානම් වෙන්න ඉතිරි වැඩ ටිකට. හරි. එහෙනම් පුතා අදට අපි මෙතනින් වැඩ ටික හවර කරනවා. හොඳයි. ඊළඟ දවසේ අලුත් කොටසක් එක්ක නැවතත් පොතේ අපි සම්බන්ධ වෙනවා. right. එහෙනම් අදට පුතා වැඩ ටික ඉවරයි. right. bye bye.